හරි දැන් එදා අපි sorry එදා අපි නැවතුනේ ස්පොට් රේට් වෙනකොට එතනට එනකන් අපි කතා කරා මේ IPM කියන්නේ මොකද්ද ඊට පස්සේ ඒකේ තියෙන concept ඒකේ තියෙන environment එකේ variables ඒ වගේ සහ ඔය investment process එක අපි ගොඩාක් ඩීටේල් නැති වුණත් අර අසෙන් මොනවාද ඒ ස්ටෙප්ස් කියලා නිකන් ජෙනරල් අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ ස්පොට් රේට්ස් කියන්නේ කොහොමද ඒවත් අපි කැල්කියුලේට් කරා. දැන් පොඩ්ඩක් ඉන්න. sorry. හරි එතකොට දැන් අපි එදා කතා කරා ස්පොට් රේට් වෙන අපි දැන් බලමු ෆෝවර්ඩ් රේට් කියන්නේ මොනවාද කියලා. එතකොට දැන් අපි එදා කතා කරද්දි කිව්වා ස්පොට් රේට් එකක් කියලා කියන්නේ යම් කිසි ගණිතනුවක අපි අද හිතන්නකො ලෝන් එකක් ගන්නවා නම් ඒකේ මැචියුරිටි එක වෙනකන් ඒ අතරමැද මුකුත් අපි පේමන්ට්ස් නැහැ කියලා හිතුවොත් අන්න ඒ වගේ ට්‍රාන්සැක්ෂන් එකක පාවිච්චි කරන රේට් එක තමයි අපි ස්පොට් රේට් කියලා කියන්නේ. එතකොට පියෝ ඩිස්කවුන්ට් බොන්ඩ් එකක අපිට කෙලින්ම ගන්න පුළුවන් YTM එක ස්පොට් රේට් එක කියලා. මොකද ඒකේ අතරමැද මුකුත් ඉන්ට්‍රස්ට් පේමන්ට් නැති හින්දා කූපන් බොන්ඩ් එකක් අපි පාවිච්චි කරනකොට අපි කන්සිඩර් කරන්නේ අතරමැද තියෙන පේමන්ට්ස් පවා අපි කන්සිඩර් කරන්නේ වෙනම කන්සිඩර් කරද්දි තමයි අපිට ස්පොට් රේට් පාවිච්චි කරලා ඩිස්කවුන්ට් කරන්න පුළුවන්. ඉතින් දැන් එහෙම තියෙද්දි ස්පොට් රේට් පාවිච්චි කරලා අපි මේ ෆෝවර්ඩ් රේට් කියන්නේ මොනවද කියලා අපි බලමු. මම මේ share screen එක නවත්තන්න. හරි. හරි. එතකොට ෆෝවර්ඩ් රේට් එකේදී වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. දැන් අපි එදා බැලුවා. දැන් මේ විදිහට තියෙනකොට අපි දැක්කා බිඳුවේ ඉඳන් හිතන්නකො අවුරුදු 3ක් කියලා. මෙන්න මෙහෙම අවුරුදු 3ක් තියෙනකොට මේ අතරමැද්දේ පේමන්ට් මුකුත් නැත්තම් අපි අද 5000ක් ලෝන් එකක් ගන්නවා නම් අවුරුදු 3කින් අපි ඒක රීපේ කරන්න ඕනේ නම් අපිට මේ වෙලේදී පාවිච්චි කරන්න පුළුවන් රේට් එකට තමයි අපි කියන්නේ ස්පොට් රේට් එක අවුරුදු 3කට. එතකොට මේක අපිට හිතන්න පුළුවන් 105ක් කියලා අපි හිතුවොත් මේක තමයි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ගණතුණුවකට අවුරුදු 3ක කාලයක් පුරාට අතරමැද පේමන්ට් මුකුත් නැත්තම්. හැබැයි මෙහෙම දෙයක් හිතන්න. දැන් කවුරු හරි කියනවා දැන් අපිට පුළුවන් කාට හරි කෙනෙක්ට පුළුවන් ලෝන් එකක් දෙන්න රුපියල් 5000 105 ඉන්ට්‍රස්ට් රේට් එකෙන් අවුරුදු 3කට. හැබැයි අතරමැද්දේ කිසිම පේමන්ට් එකක් වෙන්නේ නැහැ. අපිට අවුරුදු 3 වෙනකන් ඉන්න ඕන. මේවා මේ හයිපොතෙටිකල් නම්බර්ස්. ඒකින්ද ලොකෝට හිතන්න එපා 105ක් මදි කියලා. මේ ඊට පස්සේ ඉතින් අවුරුදු 3ක් යනකම් මොකොත් ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට ඉන්නකොට යාළුවෙක් කියන්න පුළුවන් මං ගාව රුපියල් 5000ක් තියෙනවා. එහෙම තියෙනකොට මගේ යාළුවෙක් කියන්න පුළුවන් මචං ඔය 5000 අවුරුදු 3කට දාන්න එපා. අවුරුද්දක් ඉන්වෙස්ට් කරලා කියන අවුරුද්දක් ණයට දීලා හරි ඉන්වෙස්ට් කරලා හරි කොහේ හරි දාලා ඉතුරු අවුරුදු දෙකේ මට ඒ සල්ලි ණයට දෙන්න කියනවා. ඒ කියන්නේ මොකක් හරි යම්කිසි අවශ්‍යතාවයක් නිසා මේ මිනිස්සයා යාළුවා කියනවා මචං මේ අවුරුදු 3කට දාන්න කලින් අවුරුද්දක් ඉන්වෙස්ට් කරා ඊට පස්සේ ඉතුරු අවුරුදු දෙකේ ඒ සල්ලි මට ණයට දියම් මම මේ අදාළ පීරියඩ් එකට පොලියක් ගෙවන්නම් කියලා. හැබැයි මෙතන තියෙන එකම වෙනස තමයි අර අවුරුද්දකට පස්සේ අවුරුදු 2යි 3යි අතර ණයට ගන්නවා කියලා කියන්නේ ණයට යාළුවට දෙන්න කියලා කතා වෙන්නේ මෙන්න මේ බිඳුව කියන පොයින්ට් එකේදීමයි. දැන් අවුරුද්දක් ගියාට පස්සේ ඉල්ලුවා නම් අනේ සල්ලි තියෙන සල්ලියක් මට අවුරුදු දෙකකට දියම් කියලා අන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක වෙනම කතාවක්. හැබැයි මෙතන ෆෝවර්ඩ් රේට් අපි කැල්කියුලේට් කරද්දී දැනගන්න ඕන දෙයක් තමයි මේ අනාගත ගණුදුනුව අපි ස්ථීර කන්ෆර්ම් කරගන්නේ මෙන්න මේ බිඳුව කියන පොයින්ට් එකේදී. ඒක නිසා දැන් මෙතන මේ කියන ලොජික් එකට අනුව දැන් හිතන්න අවුරුද්දක අපි බලමු අපි හිතුවොත්
අවුරුද්දකට අදාළ රේට් එක 104යි. ඊට පස්සේ අවුරුදු 2කට අදාළ රේට් එක 104.5යි. මේ හයිපොතෙටිකල් නම්බර්. අවුරුදු 3කට අදාළ රේට් එක 105යි. එතකොට මෙහෙම දෙයක් තියෙද්දි දැන් හිතන්නකො සාමාන්‍ය තත්ත්වයක් යටතේ අපි ෆෝවර්ඩ් රේට් කියන concept එක යන්නේ නැතුව sorry නිකන් හිතන්න මේ විදිහට තියෙද්දි මේක 1 year මේක 2 year මේක 3 year. ඒ කියන්නේ අවුරුද්දක් අපි ඉන්වෙස්ට් කරනවා නම් 104යි. අවුරුදු දෙකක් ඉන්වෙස්ට් කරනවා නම් අවුරුද්දකට 104.5යි. අවුරුදු 3ක් ඉන්වෙස්ට් කරනවා නම් අවුරුද්දකට 105යි. මෙහෙම තියෙන අවස්ථාවක දැන් හිතන්න මෙයා ගාව සල්ලි තියෙනකොට මෙයාට ඔප්ෂන් එක තියෙනවා. දැන් අවුරුදු 3ක් යනකම් මෙයාට මේ සල්ලි ඕනේ නැහැ. මෙයාට පුළුවන් මේ අවුරුදු 3ම 105 ගානේ අවුරුදු 3ක් දාන්න. හැබැයි දැන් මේ යාළුවා කියන විදිහට යාළුවා ඉල්ලන විදිහට මෙයාට අවුරුද්දක් දාන්න වෙනවා 104 ගාන යටතේ. හැබැයි දැන් ඊට පස්සේ අවුරුද්දකින් පස්සේ තව අවුරුදු දෙකයිනේ තියෙන්නේ. මෙතනින් මෙතනට ගියාම තව අවුරුදු දෙකයි තියෙන්නේ. මේ අතර පරතරය අවුරුදු දෙකයි. මෙහෙම තියෙනකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මෙතනට ආවට පස්සේ තව අවුරුදු දෙකයිනේ. එහෙනම් අවුරුදු දෙකකට දෙන්න ඕනේ 104.5 ගාන අවුරුදු දෙකකට. හැබැයි ඒ කතාව අපි දැම්ම ඩිසයිඩ් කරොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි මෙයාට 105 ගානේ අවුරුදු 3ක ඉන්වෙස්ට් කරලා ගන්න තිබ්බ chance එක මෙන්න මේ concept එක යටතේ එයාට අහිමි වෙලා යනවා. කියන්නේ එයාට ඇත්තටම පාඩුවක් ඉන්නේ මොකද යා 104ක් තමයි දාලා හම්බෙන්නේ. 104.5 තමයි ඊට පස්සෙත් අවුරුදු දෙකකට හම්බෙන්නේ. හැබැයි එයාට අවුරුදු 3කින් 105 ගානේ එකතු කරගන්න තිබ්බා. ඒ නිසා මෙන්න මේ forward rate කියන concept එකේදී කරන්නේ සරල දෙයක්. ඔය ෆෝමියුලාස් ගොඩක් තියෙනවා. ඒවා ලොකුවට හිතන්න ඕනෙත් නෑ. මේක ඇත්තටම වෙන්නේ මෙහෙම දෙයක්. මෙයා ගාව තියෙන සල්ලි අවුරුදු 3කට 105 ගාන යටතේ දාලා එන සල්ලි ප්‍රමාණය තියෙනවනේ. ඒකට සමානම අල්ටර්නේටිව් එක. කියන්නේ වෙනත් විකල්පයක් විදිහට ගෙනියන එක තමයි forward rate එකෙන් කරන්නේ. එහෙනම් අපි දැන් ඔයාලා දන්නවනේ කම්පවුන්ඩ් කරද්දි වර්ග දෙකක් තියෙනවා කියලා. අනික එකක් තමයි ඩිස්ක්‍රීට් අනික කන්ටිනියස්. මම මේ කන්ටිනියස් එකට කන්ටිනියස් තමයි අපි හැමතිස්සෙම මේ IPM එකේදී යූස් කරන්නේ. බෙටර් ප්‍රැක්ටිස් වෙන්නේ නැති උනට ඒක හරියටම දන්නේ නැහැ කියලා කන්ටිනියස් කම්පවුන්ඩ් එක පාවිච්චි කරන්න කියලා. ඒ උනට මම මුලින්ම එක්සැම්පල් එක කියලා දෙන්නම් ඩිස්ක්‍රීට් විදියට. එතකොට මේකෙදි සමාන වෙන්න ඕනේ. අපි අවුරුදු 3කට 5000 ගානේ 105 ගානේ යම් කිසි ෆියුචර් වැලියු එකක් ඩිරයිව් කරනවා නම් ඒ වැලියු එක සමාන වෙන්න ඕන මේ යාළුවත් එක්ක කරන විකල්පයෙන්. ඒ කියන්නේ යාට ඒ විකල්ප දෙකකින් කෝක ගත්තත් පාඩුවක් නොවන විදියට දෙකම සමාන වෙන විදියට. එහෙනම් කරන්න ඕනේ 5000 වැඩි කරන්න ඕනේ එක අවුරුද්දක් 104 ගානේ එක අවුරුද්දක්. ඊට පස්සේ එන අවුරුද්ද දැන් අපි අවුරුදු දෙකක් තව යන්න තියෙනවා. දාන නෙමෙයි වැඩි කරන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ අගය වැඩි කරන්න ඕනේ. ඉත නැති හින්දා පල්ලෙන් යන්නේ. ආයේ අවුරුදු දෙකකට හැබැයි අපි මේ රේට් එක දන්නේ නැහැ. ඒක තමයි අපි දැන් ඩිසයිඩ් කරගන්නවා. එකේ ඉඳන් 3ට. තව අවුරුදු කීයක් යන්න තියෙනවද? තව අවුරුදු දෙකක් යන්න තියෙනවා. ඒක එනම් මේක මෙතනින් දාගන්න. ඊට පස්සේ අපිට ලේසියෙන්ම මේ 5000ට 5000 කැපුවේ හැකි. මේ අපි ෆෝමියුලා එකක් ජෙනරේට් කරගන්න ඕන කිව්වොත් ඊට පස්සේ අපිට පුළුවන් 1.5 මේ විදිහට ඊට පස්සේ 1.4 අවුරුද්දයි ඊට පස්සේ ෆෝවර්ඩ් රේට් එක අපි දන්නේ නැහැ. ඒක අපි හොයාගන්න ඕන අවුරුදු දෙකකට. දැන් මේක සුළු කරගන්න තියෙනවා. මේක අපි මේ පැත්තට ගේනවා. එනවනේ. 1 දාන ෆෝවර්ඩ් රේට් එක අවුරුදු දෙකකට මේ පැත්තේ අපිට කරන්න තියෙන්නේ 1.5 105 3 බෙදනවා 1.4. දැන් මේකේ සුළු කරගන්න තියෙන්නේ. මේක සුළු කරගද්දී මම මේක උදාහරණයක් විදිහට ගත්තේ අර උදාහරණ දැන් අපේ ෆෝමියුලා එක අපිට දීලා තියෙන්නේ ඇත්තටම අවුරුද්දක පරතරයක් තියෙන විදිහට උදාහරණයක් අරගෙන. ඒක නිසා මගේ තියෙන රෙකමෙන්ඩේෂන් එක තමයි ඔයාලා ෆෝමියුලා එක ෆලෝ කරන්න යන්න එපා. ඔයාලා තමන්ගේ ෆෝමියුලා එක හදාගන්න. ඩිස්ක්‍රීට් උනත් කන්ටිනියස් උනත් ඔයාලා මුලින්ම මේ 5000 ගැන හිතන්න ඕනේ නැහැ. මුලින්ම මේ විදිහට දාගන්න. මේ විදිහට 105 ගානේ අවුරුදු 3ක සමාන වෙන්න ඕන.
ස්පොට් රේට් එක යටතේ එක අවුරුද්දක් දාලා ඊළඟ අවුරුද්ද එක තමයි ෆෝවර්ඩ් වෙන්නේ. එහෙම ෆෝමියුලා එකකට දාගත්තට පස්සේ දැන් මේක සුළු කරද්දී ඔයා දන්නවා මේකට වර්ගමූලයක් එන්න ඕන. මේක. එතකොටනේ දැන් ඔයාලට දීලා තියෙන ෆෝමියුලා එක බැලුවොත් එහෙම වර්ගමූල කතාවක් නැහැ. ඒකට හේතුව තමයි එතනදී අපි කන්සිඩර් කරලා තියෙන එක අවුරුද්දක පීරියඩ් එකක්. හැබැයි අපේ සම් එකේදී මොනවාද අපිට එක එක විදිහට දෙන්න පුළුවන්. 1 ඉඳන් 3ට, 2 ඉඳන් 4ට, 3 ඉඳන් 6ට ඒ විදිහට එක එක විදිහට. ෆෝවර්ඩ් රේට් කන්සෙප්ට් එක වෙනස් කරන්නේ නැතුව ඔයාලා හරියට මේක තේරුම් ගත්තොත් තේරුම් ගන්න තියෙන එකම එක දෙයයි. සම්පූර්ණ මේ තියෙන ෆෝවර්ඩ් රේට් එකයි ස්පොට් රේට් මේ ඩීල් එකේ සම්පූර්ණ මැචියුරිටි එක මොකක්ද? අන්න ඒක දාගන්න එක පැත්තකට. ඊට පස්සේ අපි බලනවා කොච්චර කාලයක් ගියාට පස්සේද මේ ෆෝවර්ඩ් රේට් එක කියන එක. අපිට ෆෝවර්ඩ් රේට් ඇප්ලයි කරන්න වෙන්නේ මොන කාලයකටද? අන්න ඒ දික කන්සිඩර් කරලා මේ විදිහට ෆෝමියුලා එක හදාගත්තා නම් ඊට පස්සේ ඔයාලට අන්තිමේ සුළු කරද්දි වර්ගමූල එනවද නැද්ද? ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තිමේ ගානට උත්තරේ ඔයාලට එයි. ඒක නිසා තමයි මම මේ අවුරුදු දෙකක පරතරයක් තියෙන එක්සැම්පල් එකකින්ම පටන් ගත්තේ. දැන් මේක කන්ටිනියස් කම්පවුන්ඩින් වලත් ඕකම තමයි වෙන්නේ. එකම වෙනස. ඔයාලා මේක මේ විදිහට දාලා සුළු කරලා ගත්තට පස්සේ අන්තිමට තේරෙයි මේ ඇත්තටම අපි ඩිරයිව් කරලා තියෙන ෆෝමියුලා එක. ෆෝමියුලාස් කියන දේවල් අපිට ඩිරයිව් කරගන්න පුළුවන් concept එකකින්. ඒක නිසා ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඒ විදිහට මේවා කරලා බලන්න විතරයි ඉන්න මම මේක කන්ටිනියස් කම්පවුන්ඩින් වලටත් කරලා පෙන්නන්න. එතකොට අර දෙයම තමයි මුලින්ම ලියන්න. එහෙම ලියද්දි 0.3යි අර දෙයම තමයි මේ පීරියඩ් එකට තමයි අපි හොයන්න ඕනේ. මේ පීරියඩ් එකට අපිට දෙනවා රේට් එක 104යි. මේ සම්පූර්ණ පීරියඩ් එකටම 105යි. කොහොම තියෙද්දි කන්ටිනියස් කම්පවුන්ඩින් ෆෝ විදිහට ගද්දි ඒත් කරන්න තියෙන එක දෙයයි e 105 වැඩි කිරීම 3 සමානයි e වැඩි to power එකට එන්නේ 104යි එක අවුරුද්දකට. ඊට පස්සේ මෙතෙන්ට වැඩි වෙලා එනකොට අපිට එනවා e 100ට මේක රේට් එක දන්නේ නැහැ. forward 1 to 3 වැඩි කිරීම forward rate එක apply කරන්න ඕන period එක 3 minus 1. ඊට පස්සේ මම දැන් මේකේ කිසිම සුළු කිරීමක් කරන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් යන්නම්. එතකොට ඔයාලට තේරෙයි ෆෝමියුලා එක ඇවිල්ලා තියෙන්නේ මේකෙන් කියලා. ඊට පස්සේ අපි මෙතෙන්ට දා ගන්නවා මෙතෙන්ට අපි දා ගන්නවා අපිට දැන් මේ forward rate එක හොයා ගන්න ඕනේ. ඒක නිසා අපි මේක මුලට ගේනවා 3 ඊට පස්සේ මේ පැත්තෙන් e 5යි. ඊට පස්සේ දැන් අපි දන්නවා මේක මේ පැත්තට ගෙනාවා විතරක් නෙමෙයි මේක මේ පැත්තේ තිබුණොත් ඊට පස්සේ අපි මේක බෙදන්න ගන්න පුළුවන්. e 4යි 1. කොහොම තියෙන එකේ අපිට දැන් මේ e කියන මේ එක අයින් කරගන්න පුළුවන්. e අයින් කරගද්දි අපි දන්නා උඩ පව එක ඉස්සරහට එනවා. එතකොට f 1 2 3 වැඩි කිරීම 3 1 මේ පැත්තට එනවා 105යි වැඩි කිරීම 3 104 වැඩි කිරීම 1. කොහොම තියෙනවා. ඊට පස්සේ අපිට ඕනේ f මේ විදිහට තියෙද්දි 105යි 103යි 104 මේ විදිහට එතන එතකොට මේක පල්ලෙහාට එනවා 3 1. දැන් ওই විදිහට අපි අරගෙන තියෙනවා. දැන් මොහොම්ම මේ බෝඩ් එක මෙහෙම තියෙද්දි ඔයාලත් ඔයාලගේ ස්ලයිඩ් එක ඕපන් කරලා බලන්න. බලද්දි තේරෙයි
ඒකේ තියෙන්නේ අර මං කියව ෆෝමියුලා එකම තමයි continuous compounding යටතේ. ඒකේ බලන්න කෙරෝලෙන් ඔයාලට තියෙනවා ස්ලයිඩ් 22 මුලින්ම අපි දැන් මේ අපි හොයා ගන්න ඕනේ forward rate එක. forward 1 to 3 years. ඊට පස්සේ ෆෝමියුලා එකේ බලන්න 100% කියන්නේ R2. sorry 100% කියන්නේ R2. කියන්නේ time period එකේ ending period එක. කියන්නේ forward rate එක පටන් ගන්න දවස්. ඊට පස්සේ බලනවා කොච්චර කාලයක් යන්න තියෙනවද සම්පූර්ණ maturity එක. එතකොට අවුරුදු 3යි. T2 කියන්නේ ඒක. ඊට minus R1 කියන්නේ පටන් ගන්න තැන. එතකොට 104යි වැඩි කිරීම එක කියන්නේ ඒකට අදාළ time period එක. ඊට පල්ලෙන් T2 minus T1 තුන අඩු කිරීම එක. ඉතින් මේ ෆෝමියුලා ඒ තියෙන ෆෝමියුලා එක ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන් බයක් නැතුව continuous compounding යටතේ අර වගේ square root නම්මන ඒවා මුකුත් දෙන්නේ නැහැ. හැබැයි මොනවාද discrete compounding යටතේ කලින් දීලා තියෙන ෆෝමියුලා එක පාවිච්චි කරන්න යන්න එපා. ඒක දීලා තියෙන්නේ 1 year period එකකට. ඒ කියන්නේ forward rate එක අපි calculate කරද්දී තියෙන්නේ අවුරුද්දක පරතරයක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර ලාවට මට ඒක හරියටම දැන් කියන්න මම මෙව නැහැ. මොකද අපි ඔයාලට කැල්කියුලේෂන් කරද්දී තේරෙයි සමහර අවස්ථාවලදී මේ ෆෝමියුලා එක පාවිච්චි කරපුවම උත්තරේ හරියට එන්නේ නැහැ. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන දේ මම හැමතිස්සෙම ගාණක් හදද්දී කරන්නේ මෙන්න මේ විදියට ලියා ගන්න. දීලා තියෙන ගාණේ හැටියට මේ විදිහට ලියා ගන්න. ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ. එතකොට මේ නම්බර්ස් අදාළ විදිහට හරියට දා ගන්නවා. දාගත්තට පස්සේ මේ විදිහට සුළු කරන එක ප්‍රශ්නයක් නැහැ. ෆෝමියුලා එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ නිසා forward rate කියන්නේ ඒකයි forward rate එක පාවිච්චි කරලා ඒ දේ අපිට කරන්න පුළුවන්. නම් ඉන්න මම ස්ලයිඩ් වලට මාරු කරන්න හරි. ඊට පස්සේ දැන් මේ තියෙන දේවල් පාවිච්චි කරලා දැන් මේ ඔයාලට කැල්කියුලේට් කරන්න තියෙන්නේ. ඒතකොට මේ කැල්කියුලේට් කරලා තියෙන්නේ ඇත්තටම 1 year period එකකට. ඒ කියන්නේ එකෙන් දෙකට යනකොට කීයද? දෙකෙන් තුනට යනකොට කීයද? තුනෙන් හතරට යනකොට කීයද? හතරෙන් පහට යනකොට. ඒතකොට 1 year period එකක් තමයි තියෙන්නේ. ඔයාලා කැල්කියුලේට් කරලා බලන්න ওই රේට් එක එනවද කියලා. ඊට පස්සේ දැන් මෙතන මේකෙන් කියන්න හදන්නේ අපි yield curve කියලා එකක් තියෙනවා. මේ yield curve කියන එක ඇත්තටම ඉස්සරහට තමයි පැහැදිලි කරන්නේ. ඒ yield curve කියන එකෙන් පෙන්වන්නේ interest rate එක. ඒ කියන්නේ මාකට් එකේ තියෙන interest rate එක කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි yield curve කියලා කියන්නේ. මේක අපි මෙතනට එන්න කලින් අපි yield curve එක කියන්නේ මොකක්ද කියලා බලලා එතනට එමු. ඒක නිසා ඒක ඊට වඩා හොඳයි එතනට එන එක. එතකොට එතනට මම එන්නම් මේ interest rate එක පැහැදිලි කරලා yield curve එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා. එතකොට දැන් අපි දන්නවා interest rate එක කියන්නේ මොකක්ද කියලා. interest rate කියලා කියන්නේ මොකක් හරි දෙයකට අපි loan එකක් දෙද්දි හරි මොකද හරි invest කරද්දි හරි මොකක් හරි අපේ එක දේවල් වලට පාවිච්චි කරනවා මේ interest rate එක. එතකොට මේ interest rate එක කොහොමද හැදෙන්නේ? අන්න ඒක ප්‍රශ්නකින් අහන්න පුළුවන් එකක්. එතකොට මේ interest rate කියන එක දැන් අපි හිතුවොත් බැංකුවක FD rate එකක් ඊට පස්සේ ඩිබෙන්චර් එකක එයාලා සෙට් කරන interest rate එක නැත්නම් commercial paper එකක rate එක නැත්නම් තව මොනවාද තව ඒ වගේ savings rate එක ඒ වගේ යම් කිසි ඒ කියන්නේ අපේ instrument වල මේ interest rate කියන එක අපේ පාවිච්චි වෙන debt instrument වලටනේ. එතකොට debt instrument වල interest rate එක හැදෙන්නේ කොහොමද? ඒකින්ද තමයි මෙයාලා මේ bonds කියන වචනේ පාවිච්චි කරලා කතා කරන්නේ. bonds වල interest rate එක. bonds කියන්නේ debt instrument එකක් නේ. ඒතර ඒක bond වෙන්න පුළුවන්, bills වෙන්න පුළුවන්, FD වෙන්න පුළුවන් ඕනම දෙයක්. එතකොට debt instrument එකක interest rate එක හැදෙන්නේ මෙන්න මේ කියන main variable වලින් කියලා තමයි අපිට උගන්වන්නේ. එතකොට යාලා කියන්නේ සාමාන්‍ය interest rate එකක තියෙනවා real interest rate එක constant ලු. ඒකින්ද තමයි මේ තරු ලකුණක් දාලා තියෙන්නේ. R simple R කියලා කියන්නේ real interest rate එක. તો real interest rate එක මේ theory යට අනුව real interest rate එක රටකට වේවා කම්පැනි එකට වේවා අපි පාවිච්චි කරන ඕනෑම තරක real interest rate එක constant කියලා තමයි බොහෝ වෙලාවට අපි assumption එක දාන්නේ. ඊට අමතරව මෙන්න මේ factors නිසා තමයි එක කියන්නේ එක entities අතර සහ කාලය අතර වෙනස් වෙන්නේ මෙන්න මේ factors නිසා කියලා තමයි කියන්නේ. එතකොට පළවෙනි එකකින් කියන්නේ interest rates for different bonds are different. ඒකෙන් කියන්නේ දැන් හිතන්නකො කම්පැනි දෙකක් කියලා.
කම්පැනි දෙකක් ඉන්ටරෙස්ට් රේට් දෙකක් ඉෂුව කම්පැනි දෙකක් ඩෙප් ඉන්ස්ට්‍රුමන්ට් ඉෂුව කරනකොට ඒ කියන්නේ එයාලට ණය ගන්න ඕන වුණාම ඒ දෙගොල්ලන්ට දෙන්න වෙන්නේ වෙනස් රේට් දෙකක්. එහෙම වෙනස් වෙන්න හේතුව තමයි කාලය නෙමෙයි. මොකද මෙතන කාලය කියන්නේ දැන් හිතන්නකෝ A සහ B කියන කම්පැනිස් දෙකම ඉෂුව කරනවා එකම ඩෙප් ඉන්ස්ට්‍රුමන්ට් එක. හිතනවා ඩිබෙන්චර්ස් කියලා. අවුරුදු 5ක ඩිබෙන්චර්ස් ඉෂුව කරනවා. ඉෂුව කරද්දී යාලට ඉෂුව රේස් කරන්න ඕන. සල්ලි එකතු කරනවා බිලියන 5ක්. කම්පැනි දෙකම A සහ B කියන දෙගොල්ලම එකම ගාන එකම අවුරුදු හිතනවා අවුරුදු 5කට කියලා. එකම කාලයකට නම් ඉෂුව කරන්නේ. එතන ටයිම් කියන ෆැක්ට් එක ඉලිමිනේට් වෙලා තියෙනවා. කාලයත් එක්ක වෙනස් වෙන දේවල් සේරම දෙගොල්ලන්ටම සමානයි. හැබැයි ඒ කම්පැනි දෙක අතර ඉන්ටරෙස්ට් රේට් දෙකේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනස තියෙන්නේ මෙන්න මේ පළවෙනි ෆැක්ටර්ස් දෙක නිසා. පළවෙනි එක තමයි ඩිෆෝල්ට් රිස්ක් ප්‍රීමියම්. ඒකෙන් කියන්නේ එක කම්පැනියක් එයාලගේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක අනිත් කම්පැනිට වඩා හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කම්පැනි බංකොලොත් වෙන්න තියෙන chance එක අඩුයි. බංකොලොත් වෙන්න chance එක අඩු නිසා එයාලා ආපහු මැචුවර් එකේදී සෙටල් කරද්දී එයාලා ඩිෆෝල්ට් කරන්න නැති වෙන්න chance එකක් තියෙනවා. එහෙනම් එයාලට ඩිෆෝල්ට් රිස්ක් ප්‍රීමියම් එක අඩුවෙන් තමයි තියෙන්නේ. වැඩිපුර chance එකක් තියෙන කට්ටියට වැඩිපුර ඩිෆෝල්ට් රිස්ක් ප්‍රීමියම් එකක් යන්න ඕනේ. ඉතින් මේක කම්පැනි වලට විතරක් නෙමෙයි රටකටත් අදාළයි. දැන් ලංකාවයි ඇමරිකාව වගේ රටවල් දෙකක් ගත්තොත් ලංකාවේ වැඩි chance එකක් තියෙනවා ඩිෆෝල්ට් කරන්න. ඇමරිකාව කියන රටේ ඩිෆෝල්ට් කරන්න තියෙන chance එක අඩුයි. එහෙනම් ඔයාලා බැලුවොත් ඇත්තටම තේරෙයි US වල බොන්ඩ් රේට් එක ලංකාවේ බොන්ඩ් රේට් එකට වඩා ගොඩක් අඩුයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ දැන් ලංකාවේ බොන්ඩ් රේට් එක අඩුයි. ලංකාව තමයි සුපිරි රට කියලා. ලංකාවේ බොන්ඩ් රේට් එක වැඩි වෙන්න හේතුව තමයි ලංකාව මේක ඩිෆෝල්ට් කරන්න chance එක වැඩි. ඒකෙන් ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුර බලාපොරොත්තු වෙනවා ලංකාවෙන් වැඩි රේට් එකක්. ඒක තමයි ඩිෆෝල්ට් රිස්ක් ප්‍රීමියම් කියලා කියන්නේ. ඉතින් ඒක වෙනස් වෙනවා එක එක ඉන්ස්ට්‍රුමන්ට් වලින් ඉන්ස්ට්‍රුමන්ට් වලට ඩෙප්ට් එකෙන් ඩෙප්ට් එකට. හැබැයි කාලයත් එක්ක වෙනස් වෙන දෙයක් නෙමෙයි. මේවා වෙනස් වෙන්නේ කම්පැනියක් අතර රටක් අතර ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ. ඒතකොට දැන් අපේ ලංකාවේ ඇතුලේ බැලුවොත් ගවර්න්මන්ට් එකෙන් ඉෂුව කරන ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් උයි කම්පැනිස් වලින් ඉෂුව කරන ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් උයි අපි බැලුවොත් ඒ දෙක අතර කම්පැනිස් වල රේට් එක වැඩි. හේතුව කම්පැනි ඩිෆෝල්ට් කරන්න chance එකක් තියෙන අරගොල්ලන්ට වඩා. ඒක තමයි ඩිෆෝල්ට් රිස්ක් ප්‍රීමියම් කියලා කියන්නේ. අනිත් එක තමයි ලික්විඩිටි ප්‍රීමියම්. ඒ කියන්නේ දැන් හිතන්නකො මේ අපි ඉෂුව කරන්නේ දැන් මෙතන අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ බොන්ඩ්ස් ගැනනේ. ඒතකොට බොන්ඩ්ස් කියන දේවල් අපිට පුළුවන් සෙකන්ඩරි මාකට් එකේ ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන ඉන්වෙස්ටර් කෙනෙක්ට අපේ රේට් පාවිච්චි කරලා ඔයාලා බොහෝ දුරට ෆයිනෑන්ෂල් මැතමැටික්ස් වල බොන්ඩ්ස් ප්‍රයිසින් එහෙම ඉගෙන ගන්න නැති. ඉතින් ඒක අපිට යම්කිසි කාලයකදී අපිට පුළුවන් මේක අපිට ඩිස්කවුන්ට් කරලා කියන්නේ වෙලේ තියෙන රේට් එකට ඩිස්කවුන්ට් කරලා කාට හරි විකුණන්න. එතකොට එහෙම කරද්දී ඒක අපිට ෆ්‍රීලි විකුණ ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම විකුණ ගන්න අමාරුයි නම් ඒක ලික්විඩිටි එක අඩුයි නම් අන්න එතනටත් අපි ලික්විඩිටි ප්‍රීමියම් එකක් charge කරනවා. ඒක නිසා ලික්විඩිටි ප්‍රීමියම් කියන එකත් මේක ඉන්නේ රිස්ක් ස්ට්‍රක්චර් එකට. දැන් මේකේ අපිට ටොපික් එකම දීලා තියෙනවා ටර්ම් ඇන්ඩ් රිස්ක් ස්ට්‍රක්චර්. ටර්ම් එක කියලා කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන ඒවා. රිස්ක් ස්ට්‍රක්චර් කියලා කියන්නේ ඒ එන්ටිටිස් අතර තියෙන රිස්ක් එක අනුව තමයි මේක ඩිසයිඩ් වෙන්නේ. ඒතකොට රිස්ක් එක වැඩි කට්ටියකින් වැඩිපුර රිටර්න් එකක් බලාපොරොත්තු වෙනවා. වැඩිපුර රේට් එක. ඒතකොට ඩිෆෝල්ට් රිස්ක් ප්‍රීමියම් කියන්නේ සහ ලික්විඩිටි රිස්ක් ප්‍රීමියම් කියන්නේ ඒවා. ඊට පස්සේ අපි යනවා ටර්ම් ස්ට්‍රක්චර් එකට. ඒතකොට මෙන්න මේ ෆෝමියුලා එකේ මුල් මේ රියල් රිටර්න් එක කොන්ස්ටන්ට් මේ මුල් දෙක රිස්ක් ස්ට්‍රක්චර් එක ඊට පස්සේ මේ අවසානට තියෙන වේරියබල්ස් දෙක මේ තියෙන දෙක අපි ගන්නෙ ටර්ම් ස්ට්‍රක්චර් එක කියලා ඉන්ටරෙස්ට් රේට් වල. ඒතර පළවෙනි එකෙන් තියෙන ඉන්ෆ්ලේෂන් ප්‍රීමියම් එක. එතකොට යම් කිසි රටක ඉන්ෆ්ලේෂන් එක වැඩිපුර තියෙනවා නම් ඒ ඉන්ෆ්ලේෂන් එක වැඩිපුර තියෙන නිසා ඒකට වැඩිපුර රිටර්න් කියන්නේ රේට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒතර ඒක කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දි ඉන්ෆ්ලේෂන් ප්‍රීමියම් එක වැඩි රටකට වැඩි රිටර්න් එක වැඩි රේට් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ මැචුරිටි රිස්ක් ප්‍රීමියම් කියලා කියන්නේ දැන් කාලය වැඩි වෙන්න එතකොට කාලය වැඩි වෙන්න ඒ බොන්ඩ් එකේ තියෙන රිස්ක් එක වැඩි. හේතුව තමයි අතරමැදදී ඉන්ටරෙස්ට් රේට් ඕන විදිහට වෙනස් වෙන්න පුළුවන් කියන සංකල්පය නිසා. ඒ නිසා මැචුරිටි රිස්ක් ප්‍රීමියම් එක අනිවාර්යයෙන්ම එතන තියෙන්නේ පොසිටිව් කෝරිලේෂන් එකක් ටයිම් එකත් එක්ක. දැන් එතකොට ඔයාලා බලන්න ඕනේ මෙන්න මේ පළවෙනි සාධක දෙක වෙනස් වෙන්නේ
entities අතර තියෙන risk එක අනුව මේ දෙක වෙනස් වෙන time එක අනුව. දැන් inflation premium එක අපිට කියන්න බෑ කාලය වැඩි වෙද්දි අනිවාර්යයෙන්ම rate එක වැඩි වෙනවා කියලා කියන්න බෑ. කාලය වැඩි වෙද්දි අඩු වෙන්නත් පුළුවන්. මොකද inflation එක ඉස්සරහට අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒතොර ඉස්සරහට අපිට තියෙන expectation එක long term එකේදී inflation එක අඩු වෙයි කියලා හිතනවා නම් කාලයට වැඩි වෙන්න inflation premium එක අඩු වෙන්න පුළුවන්. හැබැයි inflation එක long term expectation එක වැඩි වෙයි කියලා නම් එතකොට කාලයත් එක්ක time to maturity වැඩි වෙන්න inflation premium එක වැඩි වෙන්න පුළුවන්. maturity risk premium එක අනිත් පැත්තට බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම time එක වැඩි වෙනකොට rate එක වැඩි වෙන්න ඕන. හේතුව maturity risk premium එක time එකත් එක්ක correlate. time එක වැඩි වෙන්න investor තියෙන risk එක වැඩි හේතුව එයා දන්නේ නැහැ අවුරුදු ගාණක් යනකම් කොහොමද interest rate හැසිරෙන්නේ කියලා. market price එක කොහොම වෙයිද කියලා. අන්න ඒක තමයි මේක maturity risk premium, market risk premium ඔන්න ඔය වචන ගොඩක් පාවිච්චි කරනවා මේකට. ඒ දෙක තමයි ඒකේ තියෙන්නේ. එතකොට දැන් ඔය මේ කෙලින්ම තියෙනවා term structure of interest rates. එතකොට මෙතන term structure එක අපි කියන්නේ inflation premium එකයි maturity risk premium එකයි. අර ඒකට තව එකක් කියනවා IRP කියන්නේ interest rate premium කියලා. එතකොට ඒක තමයි කියන්නේ term structure කියලා කියන්නේ ඒක. එතකොට term structure එක පාවිච්චි කරලා තමයි අපි මේ yield curve කියන එක අඳින්නේ. yield curve කියලා කියන්නේ term structure එක පෙන්වන එක. කාලයත් එක්ක කොතනද තියෙන්නේ? හරි මෙතන තියෙනවා ඉතින්. මේකේ පෙන්වන්නේ time to maturity වෙනස් වෙද්දි yield curve එක කොහොමද? අන්න ඒක තමයි මෙතන පෙන්වන්නේ. එතකොට මෙතන default risk අනම්මනම් ඒව අදාළ නැහැ. ඒවා රටවල් දෙකක් හරි කම්පැනිස් දෙකක් අතර තමයි. දැන් මෙතන තියෙන්නේ එකම entity එක කාලයත් එක්ක කොහොමද යාළගේ interest rate එක වෙනස් වෙන්නේ කියලා. එතකොට යාළගේ real rate එක පටන් ගන්නවා මේ වගේ තැනකින්. හරිද? එතකොට මේ තියෙන අවස්ථා දෙකක්. upward sloping සහ downward sloping. එතකොට බලන්න interest rate risk premium කියන එක හරිද? interest rate risk premium කියන එක හැමතිස්සෙම කාලයත් එක්ක වැඩි වෙනවා. ඔයාලා මේ පරතරය බැලුවොත් ඒක අනිවාර්යෙන් කාලයත් එක්ක වැඩි වෙනවා. දැන් මෙතන inflation premium එකත් වැඩි වෙනවා කාලයත් එක්ක. ඒ නිසා තමයි මෙතන මොනවාද overall yield එක වැඩි වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තමයි මේක upward sloping term structure කියලා කියන්නේ. හැබැයි මම අර කිව්වා වගේ inflation premium කියන එක අපිට හැමතිස්සෙම කාලයත් එක්ක වැඩි වෙනවා කියලා කියන්න බෑ. down වෙන්නත් පුළුවන්. දැන් ඒකට උදාහරණයක් තමයි මෙතන පෙන්ලා තියෙන්නේ. මුලින්ම මුලදී inflation එක ගොඩාක් වැඩි ඇති. ඊට පස්සේ long term යනකොට inflation එක අඩු වෙයි කියන expectation එක නිසා inflation premium එක over the time එන්න අඩු වෙනවා. හැබැයි ඔයාලා බැලුවොත් ඒතකොට yield curve එකත් පල්ලෙහාට නිහිලා තියෙන්නේ. හැබැයි interest rate risk premium එක ඔයාලා බැලුවොත් අනිවාර්යයෙන්ම gap එක වැඩි වෙනවා කාලයත් එක්ක. එතකොට මේ ඇත්තටම yield curve කියන එක අනිවාර්යෙන් upward sloping වෙන්න ඕන inflation එක ඉස්සරහට අඩු වෙනවා කියලා හිතන්නේ නැත්තම්. inflation එක තමයි ඇත්තටම decide කරන්නේ මේක upward sloping ද downward sloping ද කියලා. ඒක scale එක අනුව decide වෙනවා. මොකද සමහර ලාවට inflation premium එක අඩු වෙන වේගය මේකේ වැඩි වෙන වේගයට වඩා අඩු නම් ඒත් සමහර විට upward slope එකක් තියෙන්න පුළුවන්. ඒක ඉතින් depend මොකද අපිට ඕන විදිහකට මේක හදා ගන්න පුළුවන්. හැබැයි මෙතන guaranteed දේ තමයි interest rate risk premium එක අනිවාර්යෙන්ම time එකත් එක්ක correlate. inflation premium එක time එකත් එක්ක correlate. හැබැයි ඒක කොයි පැත්තට correlate ද කියලා අපිට මුලින්ම කියන්න බෑ. ඕක තමයි yield curve එකේ term structure කියලා කියන්නේ. එතකොට මෙතන කියනවා yield curve is a graph that shows the relationship between spot rates of bonds of different maturities. කියන්නේ maturity එක විතරයි වෙනස් වෙන්නේ. එතකොට the relationship between nominal interest rates on default free pure discount bonds and time to maturity. එතකොට ඒකත් අර දෙයම තමයි කියන්නේ. එතකොට මෙන්න මේ දේවල් ටික include කියලා තමයි කියන්නේ. හරිනේ. එතකොට මම අරකට ආපහු එන්න. දැන් මේකේ yield curve එක අපි පාවිච්චි කරා. yield curve එක අපි අඳින්නේ spot rate පාවිච්චි කරලා. ඒක මෙයාලා මෙතන කියනවනේ. spot rates of bonds. එතකොට spot rate පාවිච්චි කරලා තමයි මේක ඇඳලා තියෙන්නේ. එහෙනම් අපි ආයෙ අර මං කිව්ව පස්සේ එන්නම් කියලා කියපු එක එතනට යමු. එතකොට මෙතන කියනවා for an upward sloping yield curve forward rate is greater than zero rate. එතකොට ඒක කියන්නේ upward sloping yield curve එකක් නම් තියෙන්නේ ඒකෙන් හැමතිස්සෙම කියන්නේ zero rate එකට වඩා ඒ කියන්නේ spot rate එකට වඩා forward rate එක වැඩි. ඒ කියන්නේ ඒක depend වෙනවා. දැන් මෙතන අපි බලපුවාම අවුරුදු දෙකක period එකකට 104ක් නම් ගිහිලා තියෙන්නේ.
හැබැයි ඇනුවල් රේට් එකනේ. ඒ අවුරුද්දයි දෙකයි අතර රේට් එක 5%යි. එතකොට ස්පොට් රේට් එකට වඩා බොන්ඩ් රේට් මේ ෆෝවර්ඩ් රේට් එක වැඩි. ඒතකොට ඒක වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. 4.6ට වඩා 5.8යි වැඩි. 5ට වඩා 6.2 වැඩි. 5.3ට වඩා 6.5 වැඩි. ඉතින් ඔය ටික ඔය විදිහට ඒගොල්ලෝ කියන්නේ ස්පොට් රේට් එකට වඩා ෆෝවර්ඩ් රේට් එක වැඩි නම් ඒ වෙලාවට අප්වර්ඩ් ස්ලෝප් එකක්. ඉතින් කියන්න දෙයක් නෙමෙයි ඇත්තටම. මොකද මේ රේට් එක වැඩි වෙන්න නම් ඉස්සරහට තියෙන රේට් වැඩි වෙන්න ඕන. ඒ අනුව තමයි ඔය එක. ඒ අනුව තමයි මේ 0 රේට් එන්න වැඩි වුණාම මේක එන්න අප්වර්ඩ් වෙනවා. ඉතින් ෆෝවර්ඩ් රේට් එකත් ඒ අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ යාලා කියනවා 0 ඩවුන්වර්ඩ් ස්ලෝප් ඉන් yield curve එක 0 රේට් එකට වඩා ෆෝවර්ඩ් රේට් එකට වඩා 0 රේට් එක වැඩි කියලා. ඉතින් ඒක ඇයි කියන්නේ කියලා නෑ. උනට එහෙම වෙන්න හේතු කියන්නේ යාලා එක එක තියරිස් දෙනවා. මෙයාලා මේ සාමාන්‍ය concept එකක් විදිහට කියන්නේ. මේ වෙලාවට මෙහෙමයි. ඒ ටික එහෙමයි. ඊට පස්සේ අපි දැන් කතා කරා ස්ට්‍රක්චර් එක, ටර්ම් ස්ට්‍රක්චර් එක ඉවර කරන්න කලින් මේක hypothetical එකක්. එතකොට මේකේ treasury yield curve එක. treasury yield කියලා කියන්නේ government එකෙන් issue කරන එකක්. එතකොට මේකේ default risk එක බොහොම අඩුයි. දැන් මෙතන පෙන්නලා තියෙන term structure එක. time to maturity එකත් එක්ක අපි පෙන්නන term structure එකනේ. ඒතකොට බලන්න inflation premium එක පොඩ්ඩක් වැඩි වෙගෙන ඇවිල්ලා එතකොට maturity risk premium එක වැඩි වෙගෙන ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ අනුව upward slope in yield curve එකක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේ term structure of interest rates. එතකොට මේකේ කියන මෙතන මෙයාලා මේ ඉදිරිපත් කරලා තියෙනවා පොඩි theories වගේක්. ඒ කියන්නේ term structure interest rate එකේ term structure එක ඇයි long term වලදී වැඩි කියන එක. ඒකට එක එක theories තමයි. සමහර දේවල් නම් ඉතින් තේරුමක් නැති විදිහට තමයි තියෙන්නේ. කියන්නේ ඒකේ කියන්නේ ඒකේ realistic ගතිය ගොඩක් අඩුයි. එහෙම දේවලුත් තියෙනවා. theories කියන්නේ එහෙමනේ. theories over the time develop වෙගෙන එන්නේ. ඒතර පළවෙනි එකෙන් කියන්නේ the unbiased expectation theory. ඒකට forward rate represent කරනවලු ඉස්සරහට තියෙන future spot rate වල average එකක්. ඉතින් ඒක තමයි අපි ඇත්තටම කරන්නේ. මොකද අපි forward rate එක calculate කරන්නේ future spot rate පාවිච්චි කරලානේ. ඉතින් ඒක නිසා මොනවාද අර මේකෙන් ඇත්තටම කියන්නේ අර දෙයක් තමයි. unbiased expectation theory එකෙන් කියන්නේ forward rate එක represent කරනවලු future spot rate වල average එකක්. simple දෙයක්. ඊට පස්සේ අපි වැඩිපුර කතා කරන්නේ මේ liquidity preference theory එක තමයි. මේකෙදි කියන්නේ කොහොමත් ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුර ප්‍රිෆර් කරන්නේ short term securities. ඒකට හේතුව තමයි යාලා ගොඩක් බයයිලු මේ interest rate risk premium එකට නැත්නම් price risk එකට. ඉස්සරහට කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඉස්සර කියන්නේ මේක ගොඩක් දුර හොඳට පැහැදිලි කරනවා ඊළඟ ස්ලයිඩ් එකේ සහ ඔයාලට mathematical දේවලුත් සමහර ලාවට තියෙනවා ගයිඩ් එකේ. කියන්නේ reading material එකේ ඒක සමහර දේවල් නම් ටිකක් ලොකු වැඩි ඇති. ඒ වුණාට මේක දැන් කියන්නේ short term. ඒතර ඒගොල්ලෝ වැඩිපුර මේ ප්‍රිෆර් කරන්නේ short term deposit. හේතුව high liquidity ඉක්මනට mature වෙනවා. අනිත් පැත්තට දීලි කරලා එයාලා ඩිසයිඩ් කරන්න පුළුවන් ඊළඟට මොකද කරන්නේ කියලා. හැබැයි අපි කියන්නේ ලෝන් ටර්ම් වලට ගියාම එයාලා දන්නේ නැහැ. දැන් එයාලා අඩු රේට් එකක ලොක් කරලා පස්සේ රේට් එක වැඩි වුණොත් එයාලට ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. අන්න ඒ කියන හේතු නිසා එයාලා හැමතිස්සෙම ප්‍රිෆර් කරන්නේ ෂෝට් ටර්ම් ඩිපොසිට්ස්. හැබැයි දැන් සල්ලි ඕන මිනිස්සේ බලාපොරොත්තු වෙන්නේ ලෝන් ටර්ම් ඒවා. ලෝන් ටර්ම් ෆික්ස් රේට්. දැන් මෙතන මිස්මැච් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියට්ස් නේ ලෙන්ඩර්ස් සහ බරෝවර්ස්ලා මීට් කරන්නේ. ඉතින් යාලට ප්‍රශ්නයක් තිබ්බ බරෝවර්ස්ලා ඉල්ලන්නේ ලොන්ග් ටර්ම් බරෝයින් තමයි යාලට ඕනේ. ඉන්වෙස්ටර්ස්ලා දෙන්නේ ෂෝට් ටර්ම් ඩිපොසිට්ස්. දැන් මේක මැච් කරන්න අමාරුනේ. මෙතන මේ මැචුරිටි මිස්මැච් එකක් තියෙනවා. ඉතින් මෙයාලා කරපු දේ තමයි මේක කරන්න බෑ. එතකොට යාලා කරේ ෂෝට් ටර්ම් ඩිපොසිට්ස් වලට දෙන රේට් එක අඩු කරලා ලෝන් ටර්ම් බරෝයින් වලට දෙන රේට් එක වැඩි කරා. එතකොට එහෙම වුණාම අර බරෝයින් වලට තියෙන ඩිමාන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. අර ඒ කියන්නේ ලොන්ග් ටර්ම් බරෝයින් වලට පොඩ්ඩක් ඩිමාන්ඩ් එක අඩු කරනවා. මොකද මිනිස්සු කැමති නැහැ නේ වැඩිපුර රේට් එකක් දීලා බරෝ කරන්න. එතකොට එතන අර කලින් තිබ්බ ඩිමාන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. සප්ලයි එක පැත්තෙනොත් ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලාගේ පැත්තෙන් බැලුවොත් එයාලා කල්පනා කරනවා දැන් වැඩි කාලයකට වැඩි රේට් එකකට දාන්න පුළුවන්. එහෙනම් ඒ පැත්තට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියට් පැත්තෙන් බැලුවොත් බරෝයින් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙලා ලොන්ග් ටර්ම් ඩිපොසිට්ස් වලට තියෙන ලොන්ග් ටර්ම් බරෝයින් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙලා ලොන්ග් ටර්ම් ඩිපොසිට්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට අර මිස්මැච් එක පොඩ්ඩක් සෙටල් වෙලා ඇවිල්ලා මෙතන තැනකට එනවා. එතකොට අන්තිමේ සෙට් උනේ කොහොමද? ෂෝට් ටර්ම් වලට
අඩු රේට් එක long term වලට වැඩි රේට් එක. ඒක තමයි liquidity preference theory කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා market segmentation theory කියලා. හරි. එතකොට මේ market segmentation theory කියන එකේදී කියන්නේ ඒකේ තියෙන theory තමයි මේ interest rate වල කියන්නේ මේ spot rates decide වෙන්නේ market and supply and demand condition අනුව. හැබැයි මේකේ කියන්නේ මේ lenders සහ borrowers ලා අපි කිව්වොත් supply side demand side එකේ දෙපැත්තෙම කට්ටිය එක එක මාකට් වලට කොටු වෙලා ඉන්නවා. ඒතකොට short term market, long term market, medium term market. ඔය මාකට් තුන වෙන වෙනම තියෙනවා. එතකොට එක මාකට් එකක ෆැක්ටර්ස් අනිත් මාකට් එකේ ෆැක්ටර්ස් වලට බලපාන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි දැන් borrowers විදිහට අපි ගියා නම් short term වලට අපි ඉන්නේ short term වලට. ඊට lenders ලත් එහෙමයි. එයාලා ඇවිල්ලා තියෙන short term එකට නම් එයාලා ඉන්නේ short term එකට. ඒතකොට එයාලා දන්නේ තව medium term market එකක් තියෙනවා කියලා. හරිද? හැබැයි එහෙම medium term market එකකුත් තියෙනවා. ඒකෙත් වෙනම lenders ලා සහ borrowers ලා ඉන්නවා. ඊපස්සේ ආයේ long term එකටත් වෙනම lenders ලා සහ borrowers ලා ඉන්නවා. ඒතකොට මේ වගේ market තුනක් තියෙනවා. මේ market තුනේ තියෙන supply and demand condition අනුව මේ spot rate එක determine වෙනවා. හැබැයි ඒකේ long term කට්ටිය short term වලට පයින්නෙත් නැහැ. මොකද එයාලා දන්නේ නැහැ. medium term කට්ටිය පයින්නේ නැහැ අනිත් ඒවාට. ඒ වගේ කට්ටිය එක එක ඒවාට කුටු වෙලා තියෙනවා. ඒකයි market segmentation theory කියලා කියන්නේ. හැබැයි මෙතන තියෙන එක මේ theory තියෙන එක criticism එකක් තමයි ඒකෙන් explain කරන්නේ නැහැ ඇයි long term rates වැඩි කියලා. මොකද ඒකෙන් කියන්නේ supply and demand අනුව එක එක segment වල ඒ rate එක decide වෙනවා කියලා. ඒතකොට ඒකෙන් කියන්නේ නැහැ ඇයි long term rates වැඩි කියලා. හැබැයි ඒකත් එක theory එකක්. සමහර විට ඒ කට්ටිය එක එක මාකට් වලට කොටු වෙලා ඉන්න නිසා බොහෝ දුරට මේ ඒ හේතුව නිසා වෙන්නේ නැති. මොකද අර ඇත්තටම අපි ඇත්තම මාකට් එක නෙමෙයිනේ තියෙන්නේ. කියන්නේ හැමෝම awareness එක තියෙන ඒ කියන්නේ long term rate එක මෙච්චරයි short term rate එක මෙච්චරයි එහෙම කියලා awareness එක නැති කෑලි කැඩලා තියෙන ඒ වගේදී වෙන විදිහට decide වෙලා අන්තිමේ rates වැඩි වෙලා තියෙන්න පුළුවන් කියලා තමයි යාලා කියන්නේ. හැබැයි යාලා ඇත්තටම explain කරන්නේ නැහැ ඇයි long term market එකේ rates වැඩි කියලා. අන්න ඒක පොඩි criticism එකක්. ඊට පස්සේ කියනවා මේකේ realistic version එකක් කියන market segmentation theory එකේ realistic version එක තමයිලු preferred habitat theory. ඒකෙදි කියන්නේ එයාලා දන්නවලු තවත් market තියෙනවා කියලා. medium long term market තියෙනවා කියලා. short term එකේ ඉන්න කෙනෙක් නම්. ඒ වගේ අනිත් කට්ටියත් අනිත් ඒවාද ගැන දන්නවලු. එතකොට එයාලගේ preference එක අනුව එයාලට හිතුනොත් අනිත් market එකේ තියෙන rates එයාලගේ need එකට එයාලගේ requirement එකට suitable කියලා එයාලා එකකින් එහෙමට shift වෙනවලු. එතකොට එයාලට පුළුවන්ලු කොයි එකටද යන්නේ කියලා decide කරන්න. එතකොට අන්තිමේ ultimately ඒකත් supply and demand අනුව තමයි. හැබැයි ඒකෙන් පොඩි realistic ගතියක් එනවා හේතුව long term එකේ වැඩි rate එකක් දැක්කොත් ඒකට මාරු වෙනවා කියලා. ඒකවල liquidity preference theory එකේ වගේම දෙයක් තමයි වෙන්නේ. ඒක නිසා මේවා තමයි අර term structure එක පැහැදිලි කරන theories. ඒතර බොහෝ දුරට අහන්නේ මේ theory term structure එක පැහැදිලි කරන theories මොනවාද ඒවා පැහැදිලි කරන්න. මේ theories ගැන අවබෝධයක් සරල අවබෝධයක් තමයි තියෙන්න ඕනේ. එතකොට ඒ තමයි theories ටික equity preference. එතකොට මේ තියෙන structure එක. එතකොට මේ default risk, tax differences, liquidity. එතකොට tax differences සමහර කට්ටිය දානවා. හැබැයි අපි ඒ කියන්නේ ඒකක් තියෙන්න පුළුවන්. ඒ වුණාට අපේ ෆෝමියුලා එකේ අපි පාවිච්චි කරන්නේ default risk එකයි liquidity premium එකයි තමයි වැඩිපුර. ඊට පස්සේ මේ loanable funds framework කියලා තියෙනවා. ඒකෙන් ඇත්තටම පෙන්වන්නේ ඇයි entities දෙකක් අතර rate වෙනස් වෙන්නේ කියලා. ඒක ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ ඇත්තටම. ඕකෙන් ඇත්තටම කියන්න හදන්නේ දැන් මෙතන අපි මේ graph එක බැලුවොත් ඔයාලට පේනවා මුලින්ම තියෙන්නේ triple B bond එක. දෙවෙනි එක triple A bond එක. ඊට පස්සේ අන්තිමට තියෙන treasury bond එක. ඒතකොට මේකේ කියන්නේ දැන් මෙතන බලපුවාම තියෙන්නේ time to maturity එකත් එක්ක වෙනස් වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. හැබැයි අපි compare කරන්න ඕනේ මේ පළවෙනි අවුරුද්දේ මේ point 3 අතර වෙනස. 10 time to maturity 10ක් තියෙන අවස්ථාවේදී මෙන්න මේ point 3 අතර වෙනස. ඊට පස්සේ මෙතන 20ක් තියෙනකොට මෙන්න මේ point 3 අතර වෙනස.
හරි එතකොට මේක බලන්න ඕනේ. දැන් ඔයාලට මේ රේටින් ගැන අයිඩියා එකක් නැත්නම් මේක ඇත්තටම ට්‍රිපල් B කියන්නේ අඩු රේටින් එක. ට්‍රිපල් A කියන්නේ ට්‍රිපල් B වලට වඩා හොඳ රේටින් එකක්. හැබැයි මෙහෙම රේට් කරලා තියෙන්නේ බොහෝ දුරට කෝපරේට් බොන්ඩ්ස්. කියන්නේ කම්පැනිස් වල ඉෂුව කරන ඩෙප්ට් ඉන්ස්ට්‍රුමන්ට් තමයි මෙහෙම රේට් කරලා තියෙන්නේ. ට්‍රෙෂරි බොන්ඩ් කියලා කියන්නේ ගවර්න්මන්ට් එකෙන් ඉෂුව කරන ඒවා. ඉතින් හරිනේ. ගවර්න්මන්ට් එකේ සාමාන්‍ය රිස්ක් එක අඩුයි කියලා කියන්නේ ඩිෆෝල්ට් රිස්ක් එක අඩුයි. සහ ලික්විඩ් ප්‍රීමියම් ලික්විඩ් රිස්ක් එකත් අඩුයි. ඒ නිසා එයාලා අනිත් කෝපරේෂන් වලට වඩා පල්ලෙන් තමයි ඉන්නේ රේට් එක අනුව. ට්‍රිපල් B සහ ට්‍රිපල් A අපි ගත්තොත් ට්‍රිපල් B නෙමෙයි ඩබල් B සහ ඩබල් A ගත්තොත් ඩබල් A කියන්නේ හයි රේටින් එකක්. ඒ කියන්නේ යාළගේ ෆයිනෑන්ෂල් පොසිෂන් හොඳ වෙන්න පුළුවන්, රිස්ක් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යාළගේ රේට් එක අඩු අනිත් රේට් වලට වඩා. එතකොට අපිට බලන්න පුළුවන් සමහර ඉන්වෙස්ට්මන්ට් කම්පැනිස් යාළගේ ඉන්වෙස්ට් කරලා ගන්න රේට් එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම බලපුවාම යාළගේ රේටින් අඩු. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකෙන් ඇත්තටම පෙන්වන්න හදන්නේ වැඩි රිස්ක් එකක් තියෙන කට්ටියකින් අයින් වෙලා ඉන්වෙස්ටර්ස්ලා අඩු රිස්ක් එකක් තියෙන පැත්තට වැඩිපුර ප්‍රිෆර් කරන නිසා ඒ අනුව තමයි ඒකට සප්ලයි එක වැඩි වෙලා මේ රේට්ස් පල්ලෙහාට එනවා කියලා කියන්නේ. ඒක තමයි ලෝනබල් ෆන්ඩ් ෆ්‍රේම්වර්ක් එකකින් කියන්නේ. අපි රිස්ක් එක අඩු එකට සප්ලයි එක වැඩි වෙනවා. සප්ලයි එක වැඩි වෙනවා. කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුර සල්ලි එවනවනේ. ඒතකොට ඒකට සප්ලයි එක වැඩි වුණාම ඒක ඇත්තටම රේට් එක බහිනවා කියලා තමයි ඔය ලෝනබල් ෆන්ඩ් ෆ්‍රේම්වර්ක් එකෙන් කියන්නේ. එතකොට ඒක තමයි එතන කියන්නේ මේ ප්‍රැක්ටිකල් මෙව එක පළවෙනි සෙෂන් එක එතනින් ඉවරයි. ඊට පස්සේ අපි යමු දෙවෙනි එකට. හරි. හරි දෙවෙනි පාර්ට් මේකේ ඔබ්ජෙක්ටිව්ස් නම් තියෙනවා මේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ ස්ටොක් ප්‍රයිස් ඩිටර්මයින් වෙන්නේ කොහොමද රැන්ඩම් වර්ක් කියන්නේ මොනවද මාකට් එෆිෂියන්සි එක තියෙන්නේ කොහොමද ඒකට මාකට් එෆිෂියන්සි එක ටෙස්ට් කරන්නේ කොහොමද කියන ඔන්න ඔය දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒකට මෙතන බේසිකලි පෙන්වන්න හදන්නේ ඇත්තටම මෙතන පෙන්වන්න හදන්නේ ස්ටොක් මාකට් එක මොන වගේ දේවල්ද වෙන්නේ කියන එක තමයි මෙතන ඇත්තටම පෙන්වන්න හදන්නේ. අපි බලමු මොනවද මෙයාලා මේ අපිට පෙන්වන්න හදන්නේ. ඊට පස්සේ determining the stock price. તો stock price එක ඇත්තටම determine වෙන්නේ demand සහ supply අනුව තමයි. මේ demand to buy schedule කියලා සහ supply to sell schedule කියලා තියෙනවා. ඒක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා ගොඩක් වෙලාවට දන්නේ brokers ලා තමයි. මටත් නම් තාම මේක හරියටම practically වෙන්නේ කොහොමද කියලා නම් ඇත්තටම කියන්නේ මේ වගේ schedules ඇත්තටම හැදෙනවද කියන එක නම් කරන idea එකක් නැහැ. අපි දන්න දෙයක් තමයි demand සහ supply එක අනුව තමයි price එක determine වෙන්නේ. එතකොට ඒ වෙලෙත් කවුරු හරි ඉන්න ඕන කවුරු හරි කියන්නේ කවුරු හරි සෙල් කරනවා නම් ඒක කවුරු හරි ගන්න ඉන්නවා නැත්නම් ඒ ප්‍රයිස් එක ඒක ඒ ට්‍රාන්සැක්ෂන් එක එක්සිකියුට් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු දැන් මේ buy schedules කියන ඒවා හැදෙන්නේ කොහොමද කියලා. එතකොට මේකේ හරි අපි මේකේ buy schedule, supply schedule සහ මේ aggregate demand to buy schedule සහ supply to sell schedule මේ දෙකම හදන්න කලින් අපි මෙන්න මේ තියෙන දේවල් ගැන concept buying and selling securities මේ වගේ concept ගැන idea එකක් අරගෙන එතනට යමු. නැත්තම් ඔයාලට මේ ඕඩර්ස් වර්ග ගැන අයිඩියා එකකුත් නැහැනේ. එතකොට මෙතනින් කියන්නේ කවුරු හරි ඕඩර් එකක් දානකොට මෙන්න මේ කියන ස්පෙસિෆිකේෂන් ටික අපි දාන්න ඕනලු. ඒක තමයි ඕඩර් ස්පෙસિෆිකේෂන් කියලා කියන්නේ. දැන් හිතන්නකෝ ඔයා ෂෙයා මාකට් එකේ රෙජිස්ටර් වෙලා කියන්නේ CDS account එකක් හදාගෙන ට්‍රාන්සැක්ෂන් කරන ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඔයාට ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න ඕන නම් ඒ දාන ඕඩර් එකේ මෙන්න මේ දේවල් අපි ක්ලික් කරන්න ඕන. ටික් කරන්න ඕන. පළවෙනි එක තමයි name of the firm. ඒ කියන්නේ මොකක් හරි කම්පැනි එකේ ෂෙයාර්ස් අපිට බය කරන්න ඕන අනිවාර්යයෙන්ම කම්පැනි එකේ name එක දාන්න එපා. ඒ වෙලාවට name එකටත් වඩා අපිට තියෙනවා symbol එකක්, ticker symbol එකක්. CSC ticker කියලා කියන්නේ අපේ stock exchange එකේ. ඒකෙන් search කරලා ඉවරලා අපිට කම්පැනි එක අරගෙන කෝඩ් එක දාන්න පුළුවන්. ඊට පස්සේ අපි decide කරන්න ඕන buy the sell ද කියලා. එතකොට අපිට අපි ගාව තියෙනවා නම් අපිට sell කරන්න පුළුවන්, අපිට ගන්න ඕන නම් buy කරන්න පුළුවන්. ඊළඟ තමයි size එක. ඒ කියන්නේ shares කොච්චරක් අපිට buy හරි sell කරන්න ඕනද කියලා. ඒක අපි decide කරන්න ඕන. ඊට පස්සේ how long the order is to be outstanding. ඒ කියන්නේ අපි දාලා තියෙන order එක කොච්චර කාලයක් තියෙන්න ඕනද? අද දාලා අදම cancel වෙන්න ඕනද නැත්නම් ඊට වඩා කාලයක් තියෙන්න ඕනද? ඒ වගේ දේවල් තමයි තියෙන්නේ.
ඒකත් අපි ස්පෙસિෆයි කරන්න ඕන. ඊට පස්සේ type of the order. type of the order කියලා කියන්නේ අපිට එක එක විදිහේ orders දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දාන order එක අනුව ඇත්තටම transaction එක වෙන විදිහ වෙනස් වෙනවා. ඒව මොනවද කියලා අපි බලමු මෙතන. දැන් type of orders කිව්වහම මෙතන තියෙනවා market orders කියලා. ඒතර market orders කියලා කියන්නේ අපිට එවෙලේ තියෙන හොඳම price එකෙන් අපිට මේ ගණදුනුව කරන්න ඕන ඉක්මනට. අපිට දැම්ම වැඩේ කරන්න ඕන. එතකොට අපි market order එකක් දැම්මොත් හරිද? ඒකෙන් වෙන්නේ එවෙලේ තියෙන හොඳම price එකට අපිට ඒ transaction එක වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ අපි දාපු order එක දැන් market order එකක් දාපුවාම ඒක බලන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් තියෙන price එක 50යි. අපිට ඒ වෙලෙම 50ට ගන්න ඕන. හැබැයි සමහර විට කට්ටිය ගොඩක් කට්ටිය 50ට 49ට 48ට ඔය වගේ ගණන් වලටත් තියනවා කියලා හිතුවොත් හරිද අපිට අරන් දෙනවා එවෙලෙදි තියෙන 48ට අරන් දෙනවා. හැබැයි සමහර ලාට පස්සේ වෙලාවක 45ට දාන්න පුළුවන්. හැබැයි මේක දාපු ගමන් එක්සිකියුට් වෙනවා. මාකට් ඕඩර්ස් අපි දාපු ගමන් එක්සිකියුට් වෙනවා. ඒ ඕඩර් එක දාපු ගමන් එවෙලේ තියෙන හොඳම ප්‍රයිස් එකට තමයි අපිට දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඕනම දෙයක වෙන දෙයක් හැබැයි. බොහෝ දුරට ඉන්වෙස්ටර්ස්ලා දාන්නේ ලිමිට් ඕඩර්ස්. මම නම් දාන්නේ නැහැ අත්‍තරම මාකට් ඕඩර්ස්. මම දාන්නේ ලිමිට් ඕඩර්ස්. ඒතකොට ලිමිට් ඕඩර්ස් කියන්නේ මෙහෙම දෙයක්. මාකට් ඕඩර්ස් කියන්නේ අර විදියට. අපිට අපි ප්‍රයිස් එකක් සෙට් කරන්නේ නැහැ. අපි මේ ට්‍රාන්සැක්ෂන් එක මාකට් ඕඩර් එක දාපුවාම අපි දන්නේ නැහැ ප්‍රයිස් එක කීයට අපිට එයිද කියලා. ඒ වෙලේ තියෙන ප්‍රයිස් එකට ඕඩර් එක එක්සිකියුට් වෙනවා. ලිමිට් ඕඩර් එකේදී වෙන්නේ ලිමිට් ඕඩර් එක බයින් එකටයි සෙලින් එකටයි දෙකටම දාන්න පුළුවන්. අපි දැන් බයි ඕඩර් එකක් දානකොට ලිමිට් ඕඩර් එකක් දැම්මොත් ඒකෙන් අපි කරන්නේ අපි කියනවා දැන් ප්‍රයිස් එක 50යිනේ 45ට තමයි අපි දාන්නේ කියන්නේ. එහෙම අපිට කැමති අනිවාර්යෙන් මාකට් ප්‍රයිස් එකට අඩු ගානකට දාන්න ඕනේ. මොකද නැත්තම් මාකට් ප්‍රයිස් එකට වඩා වැඩි ගානක් දාන්නේ මොඩියෝනේ. මක් තියෙන මාකට් ප්‍රයිස් එකට වඩා වැඩි ගානකට බයි කරන්න හදන එක. මේ ඒ කියන්නේ එයාට ගන්න වෙනවා නම් වැඩි ගානකට කියන්නේ එයාට වැඩි ගානක් ගන්න ඕන නම් ෂෙයාර්ස් ගන්න නම් අන්න ඒතකොට වැඩි ගානකට දාන්න ඕන. හැබැයි දැන් තියෙන කියන්නේ දැන් තියෙන මාකට් ප්‍රයිස් එක කවුරු හරි විකුණන්න කැමැත්තෙන් ඉන්නවා නම් Tamanට ඇති වෙනකම් කිසිම මොලේ තියෙන මිනිස්සෙක් වැඩි ගානකට දාන්නේ නැහැ නේ. ඉතින් එහෙම ඉන්න ගොඩක් වෙලාවට ලිමිට් ඕඩර් එකක් අපි දාන්නේ මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන්. ඒ දාද්දි අපි ඒකට කියන්නේ සීලින් ප්‍රයිස් එක කියලා. බයි ඕඩර් එකක් දානකොට ලිමිට් ඕඩර් එකේ ප්‍රයිස් එකට අපි කියන්නේ සීලින් ප්‍රයිස් එක කියලා. ඒ කියන්නේ අපි 45ට දාලා කියනවා 45ට අඩුවෙන් තමයි ෂෙයාර්ස් ගන්න ඕනේ. 45ට වැඩියෙන් එපා. ඒතකොට 45ට අඩුවෙන් තියෙන ප්‍රයිසස් එක්සිකියුට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 45ට වැඩියෙන් තියෙන සෙල් ඕඩර්ස් අපිත් එක්ක එක්සිකියුට් වෙන්නේ නැහැ. 45ට ආපු ගමන් අපේ ඕඩර් එක එක්සිකියුට් වෙනවා. 45න් පල්ලෙහාට උනත් එක්සිකියුට් වෙන්න පුළුවන්. ඒක ඉතින් දාලා තියෙන සෙල් ඕඩර්ස් අනුව තමයි ඩිසයිඩ් වෙන්නේ. ඒතකොට බයි ලිමිට් ඕඩර් එකදී අපි සෙට් කරන්නේ සීලින් ප්‍රයිස් එක. සෙල් ලිමිට් ඕඩර් එකදී අපි සෙට් කරන්නේ ෆ්ලෝ ප්‍රයිස් එක. ඒකෙදි කියනවා දැන් ප්‍රයිස් එක 50යි නම් අපි 55ට සෙල් ඕඩර් එක දානවා. දාලා කියනවා 55ට වැඩියෙන් තමයි විකුණන්න ඕන. 55 තමයි මිනිමම් ගාන අපිට ඕන. ඒතර එතනදී අපි දාන්නේ ෆ්ලෝ ප්‍රයිස් එක. ඒ ෆ්ලෝ එකෙන් උඩට ඕනේ අපිට. බයි ලිමිට් ඕඩර් එකේදී අපි දාන්නේ සීලින් ප්‍රයිස් එක. ඒ සීලින් එකේ උඩට තමයි සීලින් එකෙන් පල්ලෙහාට තමයි අපිට ගන්න ඕනේ. ඕක තමයි ලිමිට් ඕඩර්ස් වල වෙන්නේ. ඒතකොට ලිමිට් ඕඩර්ස් බොහෝ දුරට ඩේ ඕඩර්ස් ඒක ගොඩක් වෙලාවට දවස් ඇතුළත කැන්සල් වෙලා යනවා. ඒ කියන්නේ එක්සිකියුට් උන්නේ නැත්තම්. ඊට පස්සේ ස්ටොප් ඕඩර්ස් කියලා කියන්නේ අපේ ලොස් එක අඩු කරගන්න අපි දාගන්න ඕඩර් එක. ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ? ස්ටොප් ඕඩර් එකක් කියලා කියන්නේ මෙතන ඇත්තටම ස්ටොප් ලිමිට් ඕඩර් එක තියෙනවා මට ස්ටොප් ඕඩර් එක මම ස්ටොප් ලිමිට් ඕඩර් එක පැහැදිලි කරලා එන්න ස්ටොප් ඕඩර් එකට මොකද ස්ටොප් ලිමිට් ඕඩර් එක මට හොඳට මතක නිසා ස්ටොප් ලිමිට් ඕඩර් එකේදී වෙන්නේ දැන් හිතන්න දැන් අපි ඉන්නවා අපි දැන් ෂෙයාර්ස් බයි කරලා ඉන්නවා කියලා හිතන්නකෝ ෂෙයාර්ස් බයි කරලා ඉන්නකොට අපි හිතන් ඉන්නවා දැන් අපි ෂෙයාර්ස් ගත්ත 50ට රුපියල් 50ට ගත්ත කියලා හිතන්නකෝ 50ට අරගෙන දැන් මේකේ අපි දන්නේ නැහැ ඉස්සරහට අප් වේද ඩවුන් වේද කියලා. හැබැයි දැන් අපි හිතන්න 50ට අරගෙන 45ට වගේ යනවා. හරි 45ට වගේ එතකොට අපිට හිතනවා
දැන් මේකේ පැටර්න් එකක් තියෙනවා. ප්‍රයිස් එක බහින්න ගත්තොත් දිගටම බහින. අන්න එහෙම හිතුවොත් අපි කල්පනා කරනවා දැන් මේක මොකද කරන්නේ? දැන් 50ට ගත්තා. ටික ටික බහිනවා. එහෙනම් හිතනවා 40 45 හිතනවා 40 පැන්නා කියලා. 40 පැන්නට පස්සේ තවත් බහින්න පුළුවන් කියලා concept කියන්නේ අපේ expectation එකක් තියෙනවා. එහෙම තියෙනවා නම් අපිට ඕනේ මේ loss එක අඩු කරගන්න. එතකොට අපි කරන්නේ ඇත්තටම අපි දානවා stop limit order එකක්. ඒකෙදි වෙන්නේ stop දැන් අපි buy කරලා නම් තියෙන්නේ shares අරගෙන නම් තියෙන්නේ අපි stop limit එක දාන්නේ ඇත්තටම අපි ගත්ත price එකට කියන්නේ market price එකට වඩා අඩුයි. ඒකේ හේතුව තමයි අපිට loss එකක් තමයි වෙන්නේ. හැබැයි අපිට ඕනේ loss එක අඩු කරගන්න. දැන් අපිට හිතෙනවා නම් 45 පැන්නොත් ඊට වඩා ගොඩක් පල්ලයට යනවා නම් අපි ඒකට කරන්නේ sell order එකක් දානවා 45ට. අපිට loss එකක්. හැබැයි එතනින් පල්ලහැට ගියාම ඊට වඩා loss නේ. ඒක නිසා අපි දානවා 45 වෙනකන් වැටෙනවා නම් වැටෙන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි 45 පැන්නොත් අන්න ශනික විකුණන්න. මොකද ඊට වඩා තව ගොඩක් පල්ලහැට ඇයි කියලා අපිට සැකයක් තියෙන නිසා. ඒක අපි loss එක අඩු කරගන්න තමයි කරන්නේ. ඊට පස්සේ sell පැත්තෙනුත් එහෙමයි. දැන් ඒ කියන්නේ අපි ගන්න හිතන් ඉන්නවා නම් අපි හිතනවා නම් දැන් හරි මාකට් ප්‍රයිස් එක දැන් 50යි 55ට යනවා ආයෙනම් 55 පැන්නොත් නම් අනිවාර්යෙන් තව සෑහෙන්න යනවා දිග රන් එකක් තියෙයි වැඩිපුරයි එහෙනම් අපි බයි පැත්තෙන් ස්ටොප් ලිමිට් එක දාද්දී අපි දාන්නේ දැන් තියෙන ප්‍රයිස් එකට වඩා වැඩි යගයකට හේතුව අපිට හිතනවා ඊට වඩා ගොඩාක් උඩට යයි කියලා. ඒතරම ස්ටොප් ලිමිට් ඕඩර් කියන්නේ අනිත් පැත්තට. ලිමිට් ඕඩර් එකේ අනිත් පැත්තට. ඔය ලිමිට් ඕඩර් එකකින් අපි දාන්නේ අත්‍තරම දැන් තියෙන මාකට් ප්‍රයිස් එකකින් පල්ලයට තමයි දාන්නේ බයි කරද්දී ඒක අපි සීලින් ප්‍රයිස් එකක් විදිහට දාලා. සෙල් කරද්දී අපි දාන්නේ දැන් තියෙන ප්‍රයිස් එකට වැඩි වගේකට ඒක අපේ ෆ්ලෝ ප්‍රයිස් එක. හැබැයි ස්ටොප් ලිමිට් ඕඩර් එකේ සිද්ධ වෙන්නේ අපිට ඇත්තටම ලොස් එකක් හෝ ලොස් එක අඩු කරගන්න හරි ගේන් එකක් තියෙනවා නම් ගේන් එක කැපිටලයිස් කරගන්න හරි. දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට හිතනවා දැන් නම් මාකට් එක ඩල් ඒක නිසා ඕක අපේද කියලා ෂුවර් නෑ. හැබැයි 55 වුණොත් නම් ෂුවර් එකටම කට්ටිය ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් ගන්න ගනි. එතකොට හොඳ රන් එකක් තියෙයි මට වැඩි ගානකට ඉක්ුණ ගන්න පුළුවන්. ඒතකොට ලිමිට් ඕඩර් එක දාන්නේ එහෙමයි. 50 ඉඳන් 55ට තමයි දාන්නේ බයි පැත්තේ. ඇත්තටම දැන් 50ට ගන්න පුළුවන්කම තියෙද්දිත් 55ට දාන්නේ එයාට ෂුවර් නෑ. කොයි පැත්තට දැයිද කියලා. අනිත් පැත්තේ ලොස් එක පැත්තෙනුත් එහෙමයි. අපි දැන් අරන් ඉද්දි අපි දැන් විකුණනවද පස්සේ විකුණනවද? දන්නේ නෑ කොහොම වෙයිද කියලා. 50න් 45ට ගියාම 45ට ගියොත් නම් ඉතින් එතනනොත් පල්ලෙහාට යන්න පුළුවන්. එහෙනම් මගේ ලොස් එක අඩු කරගන්නයි ඕනේ. මම 45ට දානවා ස්ටොප් ලිමිට් ඕඩර් එක. අන්න ඒක තමයි මේ ස්ටොප් ලිමිට් ඕඩර් කියලා කියන්නේ. ඒතර ස්ටොප් ඕඩර්ස් මම හිතන්නේ මේ වගේම දෙයක් තමයි කොහොමද ඒක වෙන්නේ කියලා නම් හරියට මතක නැහැ. ඔව් ඒක ඇත්තට මේ හරියට මතක නැහැ. පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ඕඩර් සයිස් එක මේක ඕඩර් සයිස් එක අපි දැන් ඩිසයිඩ් කරන්න ඉස්සර නම් තිබුණා කියනවා රවුන්ඩ් ලොට් ඕඩ් ලොට්. ඒ කියන්නේ අපිට ෂෙයාර්ස් ගන්නවා නම් 100 ලොට් එකෙන් තමයි ගන්න ඕනේ. ඒක තමයි රවුන්ඩ් ලොට් එක. අපිට ෂෙයාර්ස් 50ක් ගන්න බෑ 100ක් තමයි එකපාර ගන්න ඕනේ. 79ක් එහෙම කැමති ගණක් ගන්න බෑ. එහෙම රවුන්ඩ් ලොට් එකක් ගන්න නැතුව ඔඩ් ලොට් එකක් කියන්නේ අර වගේ 100 ලොට් එකක් නැති ඒවා. එහෙම ඔඩ් ලොට් එකක් ගන්නවා නම් අපිට සිදු වෙනවා කියන්නේ අපිට සිද්ධ වෙනවා ඇඩිෂනල් P එකක් ගෙවන්න. ඒ ඉස්සර. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ඔඩ් ලොට්ම දාන්න පුළුවන්. රවුන්ඩ් ලොට් දාන්න කියලා දෙයක් නැහැ. ඊට පස්සේ ටයිම් ලිමිට් එක තියෙනවා. මේක ඩේ ඕඩර්ස් වෙන්න පුළුවන්, ඕපන් ඕඩර්ස් වෙන්න පුළුවන්, ඩිස්ක්‍රිෂනරි ඕඩර්ස් වෙන්න. ඩේ ඕඩර්ස් කියලා කියන්නේ දවස ඇතුළත එක්සිකියුට් වුනේ නැත්නම් කැන්සල් වෙලා යනවා. ඕපන් ඕඩර්ස් කියලා කියන්නේ ඕප්ස් ගොඩක් වෙලාට මාකට් ඕඩර්ස් තමයි ඕපන් ඕඩර්ස් ඉදිරිය යන්නේ. මොකද මාකට් ඕඩර්ස් ඒ වෙලෙම එක්සිකියුට් වෙනවා. ඕපන් ඕඩර්ස් කියලා කියන්නේ අපි ඒක දාලා තියෙන එක කැන්සල් කරනකම් මේ කියන්නේ අපිම කැන්සල් කරනකම් හරි එක්සිකියුට් වෙනකම් හරි ඒක ඕපන් තියෙනවා. දවසට දාලා නැහැ. ඊට ඩිස්ක්‍රිෂනරි ඕඩර්ස් කියලා කියන්නේ මේවා අර ගොඩක් වෙලාවට කස්ටමයිස් කරලා දාන ඕඩර්ස් වගේක් ඒවා ගොඩක් වෙලාවට බ්‍රෝකර් හරහා යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ওই ටික තමයි මෙතන අපි දැනගන්න ඕනේ. ඒකද මේකට එන්න කලින් මේ මාජින් accounts ටික ඒ ටික මම පස්සේ පැහැදිලි කරන්නම්. දැන් අර ටික පාවිච්චි කරලා අපි යන් කොහොමද demand to buy schedule එක සහ supply to sell schedule එක හදන්නේ කියලා. දැන් මේකේ පළවෙනි එකෙන් යා කියලා තියෙන්නේ market order එක. market order to buy 100 shares. market order කියන එකේ මම කිව්ව මතකනේ. market order එකකින් වෙන්නේ දැන් තියෙන price වලින් හොඳම price එකට එනවා. ඒතර ඔය price එක කීයද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ schedule එකේ යාට 100 quantity එක
ප්‍රයිස් එක ගැන අවබෝධයක් නැති හින්දා ප්‍රයිස් එක ඕනම විදිහකට වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒතකොට ඒක ඩිසයිඩ් වෙන්නේ ඇත්තටම සප්ලයි එක අනුව. සප්ලයි එක කොහොම එනවද ඒක අනුව තමයි ඩිසයිඩ් වෙන්නේ. ඊට පස්සේ ලිමිට් ඕඩර් එකට ආපුවාම limit order කියනවා to buy 200 shares at 940 or lower. 940 කියන්නේ ceiling price එක. 940 පල්ලෙහාට ගන්න පුළුවන්. හැබැයි maximum price එක 940. ඒක මේ විදිහට තමයි schedule එක එන්නේ. 200යි 940 ඇතුලේ box වෙලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මෙයා orders දෙකක් දානවා. දෙකම limit orders. Limit order to buy 100 shares at 955 or lower and 100 shares at 945 or lower. ඒතකොට අපි දන්න දෙයක් තමයි 955. හරිද? 955යි 945යි රේන්ජ් එකේ මැක්සිමම් එන්න පුළුවන් 100 shares. ඒ මං කියන එක තේරෙනවද? මොකද 945න් පල්ලෙහාට 945න් පල්ලෙහාට 200ම එන්න පුළුවන්. මොකද 955න් පල්ලෙහා 945 කියන්නේ. හැබැයි 945ටත් ලිමිට් ඕඩරයක් දාන නිසා 945ට වැඩි වෙන්න සහ 955ට අඩු වෙන්න ඒ අතරමැද්දේ වෙන්න පුළුවන් 100 shares විතරයි. ඒ නිසා තමයි මේ විදිහට 100 shares මේ අතර මෙහෙම ඇවිල්ලා 200 shares 200 shares වෙන්න පුළුවන් 945 level එකේ. අපි ඒක බලන්නේ එහෙම 955 price එකේදී තියෙන්න පුළුවන් කියන්නේ shares 100ක් buy කරා වෙන්න පුළුවන්. maximum යන්න පුළුවන් 100යි 955 වලදී. ඊට පස්සේ 950 වලට ආපුවාම maximum යන්න පුළුවන් 100යි. 945 ආපුවාම යන්න ඕන කෙපොනටම 200ක් අපිට buy schedule එක දාගන්න. demand පැත්තෙන් demand එක 200ක් තියෙන්න පුළුවන්. දැන් ওই ටික පාවිච්චි කරලා තමයි aggregate demand to buy schedule එක හදන්න ඕන. ඒක හදද්දි මේක ඇත්තටම අර දන්නවනේ price and quantity අතර තියෙන negative relationship එක ඒ විදිහට තමයි මේකත් එන්නේ. හැබැයි ඉතින් අර slope පනම්මනක් නැහැ. නිකන් මේක මේ box විදිහට තමයි එන්නේ. ඇයි කියන්න මම දන්නෙත් නැහැ. එතකොට මේකෙදි අපි බලන්න ඕනේ දැන් මෙතන මේ දාපුවාගේ අඩුම සීලින් ප්‍රයිස් එක මොකක්ද? අඩුම සීලින් ප්‍රයිස් එක 940. එහෙනම් 940ට යන්න chance එක තියෙනවා 500ක්. ඒකයි මේ පෙන්නලා තියෙන්නේ 500යි 940ට. හැබැයි ඊට පස්සේ අපි බලනවා 940ට පස්සේ තියෙන ප්‍රයිස් එක කීයද? එහෙනම් 945. ඒතකොට 945ට යන්න පුළුවන් maximum shares ගන්න කීයද කියලා බලනවා. දැන් අපි දන්නවා 940ට යන්න පුළුවන් maximum shares ගන්න 200යි. එහෙනම් සම්පූර්ණ 500න් ඉතුරු 300ම 945ට යන්න පුළුවන්. හරිනේ. ඒතර 500ම යන්න පුළුවන් 940ට. ඒ කියන්නේ අපි හිතනවා 940ට ගියේ නෑ කියලා. 945ට යන්න පුළුවන් maximum shares ගන්න 300යි. ඊට පස්සේ 945ට යන්න පුළුවන් maximum shares ගන්න මෙතනින් එන limit order එකකින් එන 100 shares විතරක් නෙමෙයි මෙන්න මේ shares උත් එනවා. ඒතර 955ට maximum යන්න පුළුවන් 200යි. 955න් උඩට යන්න පුළුවන් maximum ගාන 100 shares මොකද market share එකක් දාලා තියෙන්නේ මෙයා විතර 100 shares වලට. මෙහෙම තමයි මේ schedule එක හැදෙන්නේ. ඒතර මේ schedule එක හැදෙද්දි මෙන්න මේක බලන්න ඕනේ අපි මුලින්ම බලන්න ඕනේ අඩුම price එක කීයද 940. ඒකට යන්න පුළුවන් maximum price එක 500 මේ shares ගාන 500. 945ට යන්න පුළුවන් maximum shares ගාන 300යි. 955ට යන්න පුළුවන් maximum shares ගාන 100යි. මෙතන 945 මෙතන තමයි 200 එන්නේ. අපි මේ කොනෙන් තමයි බලන්නේ. හරිනේ. ඒතකොට 955ට ලිමිට් ඕඩර් එකක් දාලා තියෙනවා. මේක විතර ආයෙ බලන්න 940ට මෙතන මේ කොනෙන් බලන්න 940ට maximum 500යි. 945ට maximum 300යි. 955ට maximum 200යි. මේ ලිමිට් එකේ 100 plus මේ market share එකේ market order එකේ ඊට පස්සේ 955න් above යන්න පුළුවන් maximum 100. ඔහොම තමයි demand to buy schedule එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ supply to sell schedule එක හදපුවාම ඒකත් අර වගේම තමයි. හැබැයි ඒකෙත් තියෙන්න ඕනේ positive relationship එකක්. ඒ කියන්නේ කවුරුත් විකුණන්නේ supply එක දෙන්නේ විකුණන්නේ වැඩි prices වලටනේ. ඒතර මේක බලන්න market order එකක් තියෙනවා 100 shares ඕනම ගානකට යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා limit order එකක් 940 or above. එතකොට 940 වලට දෙන්න පුළුවන් shares කියන්නේ 940 තමයි අඩුම price එක. ඊට උඩ තමයි යන්නේ. මේකේ 945 ඒකේ above. දැන් අපි මේකේ දන්නවා දැන් මේ තියෙන ඒ වගේ අඩුවටම දෙන්න පුළුවන්. ඒ කියන්නේ
වැඩේ තියෙන්නේ මෙහෙමයි. හරිද? බයින් පැත්තෙන් මේක ඇත්තටම මාකට් එකේ වෙන්නේ මෙහෙමයි. බයින් පැත්තෙන් වැඩිම ප්‍රයිස් එක සහ සෙලින් ප්‍රයිස් එකෙන් අඩුම ප්‍රයිස් එක තමයි එක්සිකියුට් වෙන්න chance එක වැඩිම. ඒක නිසා ගොඩක් වෙලාවට ඒව තමයි එක්සිකියුට් වෙලා යන්නේ. එහෙම තියෙද්දි ඉතින් ඒක ඇත්තටම දෙපැත්තටම පොඩි අවාසි තත්යකට ගිහිල්ලා තමයි එක්සිකියුට් වෙන්න වෙන්නේ. එක පැත්තකින් බලපුවා. මොකද වැඩිම බයින් ප්‍රයිස් එක දාන කෙනාට තමයි එක්සිකියුට් වෙන්න chance එක තියෙන්නේ. ඒතකොට එයා අනිත් අයට වැඩි ගාණක් ගෙවනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ අඩුම සෙල් ලෝඩ් එක දාන එක්කනට තමයි එක්සිකියුට් වෙන්න chance එක තියෙන්නේ. හරි. එතකොට 940 945 මාකට් ඕඩර්. එතකොට මේකේ අපි දන්න දෙයක් තමයි දැන් මේකේ බලන්න 940න් පල්ලෙහාට ඇත්තටම 940න් පල්ලෙහාට විකුණන්න ඉන්න එකම මිනිස්සයා තමයි මේ මාකට් ඕඩර් එක දාපු එක්කෙනා. එහෙනම් මැක්සිමම් ෂෙයාර්ස් 940න් පල්ලෙහාට යන්න පුළුවන් මැක්සිමම් ෂෙයාර්ස් ගන්න 100යි. ඒක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ අපි බලනවා ඊළඟට මිනිමම් ප්‍රයිස් එක කීයද කියලා. 940න් පස්සේ තියෙන 945. හරිද? ඒක එතකොට 940ට විකුණන්න පුළුවන් ෂෙයාර්ස් 200ක්. ඒ කියන්නේ මෙතන දැන් 940 නේ මිනිමම් 940න් පල්ලෙහාට තමයි මේ මාකට් ඕඩර් එකේ 100 එන්නේ. එතකොට 940ට විකුණන්න පුළුවන් මැක්සිමම් ෂෙයාර්ස් ගන්න 200යි. ඒතර ඒක තමයි මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ 945ට මැක්සිමම් 300ක් දෙන්න පුළුවන්. 945න් උඩට 300 දෙන්න පුළුවන්. ඒතර ඔහොම තමයි සප්ලයි ටු ෂෙඩියුල් එක හැදෙන්නේ. ඒතර අපි ඒකේ මුලින්ම බලන්න ඕනේ මිනිමම් ප්‍රයිස් එක. ඒ මිනිමම් ප්‍රයිස් එකට දෙන්න ඉන්න මනුස්සයා තමයි මෙන්න මේ මනුස්සයා. 940. 40න් පල්ලෙහාට දෙන්න ඉන්න එකම මනුස්සයා මෙයා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ එයා ඒ ගානට ගන්නවා කියලා. ඒකට එයා විකුණනවා කියලා. එයා ඒ ගානට විකුණනවා කියලා අදහස් කරන්නේ. හැබැයි එයා තමයි most likely. ඒක නිසා මෙතනින් පටන් ගන්න 100යි 200යි 300 වෙනවා 945යි. එතනින් එහාට තියෙන ප්‍රයිසස් වලට මේ 300ම ඕන වෙලාවක එක්සිකියුට් වෙනවා. මොකද ඊට වඩා අඩු ගන්න ඉල්ලන්නේ. ඒක නිසා. ඊට පස්සේ ওই දෙක දානවා එකට. ඇග්‍රීගේට් ඩිමාන්ඩ් සහ බයි එක. ඒතොර ඇග්‍රීගේට් ඩිමාන්ඩ් සහ බයි එක දාලා මේකේ මැච් වෙන්නේ මෙන්න මේ මෙතනින් තමයි බලන්න ඕනේ. දැන් මේකේ මේ විදිහට යනවා මෙතන දකුණේ කොන ඊට පස්සේ මේකෙත් මේ විදිහට ඩිමාන්ඩ් එක පැත්තේ දකුණ කොන අරගත්තාම මෙතන මේ 945 300 කියන තැනදී තමයි දෙන්න කැපෙන්නේ. ඔන්න අපිට ඒක බලන්නත් පුළුවන්. මෙතන 945 300ක් සප්ලයි කරන්න ඉන්නවා. මේකේ 945 දී 300ක් ඩිමාන්ඩ් කරන්න ඉන්නවා. ඒතොර ඔප්ටිමම් ප්‍රයිස් එක මාකට් ප්‍රයිස් එක වෙන්නේ 945 300 කැපෙන තැන. මේක අර පෙන්නන්න අර සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කන්ඩිෂන් විදිහට මම නම් දන්නේ නැහැ කොහොමද ඇත්තට මේක ඇත්තටම වෙන්නේ කියලා. ඒ තියරි එකට ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මාජින් accounts කියන්නේ මොනවද කියලා. ඇත්තටම මේ මාජින් accounts කියනවා නම් ලංකාවේ තියෙනවා. ස්ටොක් ඉන්වෙස්ටර් කෙනෙක් ඕන කෙනෙක්ට පුළුවන් මාජින් accounts පාවිච්චි කරන්න. ෂෝට් සෙලින් කියන concept එක ලංකාවේ නෑ තාම. ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා හිතන් ඉන්නවා. නමුත් ලංකාවේ තාම නෑ. ඒක ඩෙවලොප් කන්ට්‍රීස් වල විතරයි. එතකොට එහෙම තියෙද්දි අපි බලමු මාජින් account එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට හිතන්නකෝ ඕනම ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ටර් කෙනෙක්ට CDS account එකක් හදාගන්න. ඒ කියන්නේ දැන් ලංකාවේ නම් central depository system එකක්. ඒ කියන්නේ ෂෙයා මාකට් එකේ ට්‍රේඩ් කරන්න account එකක් හදාගන්න නම් බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි යන්න වෙන්නේ. ඒ බ්‍රෝකර් කෙනෙක් හරහා යනකොට දැන් හිතන්නකෝ ඔයාලා ඉන්වෙස්ට් කරන්න දැම්ම කියලා ලක්ෂයක්. ඔයා ලක්ෂයක් දැම්මහම බ්‍රෝකර් සමහරලාවට ඒ ලක්ෂයට වඩා වැඩි ගාණකට ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන්න අවස්ථාව දෙනවා ලෝන් එකක් විදිහට දීලා. ඒ කියන්නේ OD ෆැසිලිටි එකක් විදිහට, ඕවර්ඩ්‍රාෆ්ට් එකක් විදිහට. ඒතකොට බොහෝ කියන්නේ දැන් අපි වගේ අපි බ්‍රෝකර් කම්පැනියන් මේ වගේ බ්‍රෝකර් කම්පැනිස් වල පොලිසි එකක් තමයි බොහෝ දුරට ගොඩක්ම ස්ට්‍රික්ට් බලනවා නම් එයාලා කරන්නේ එයාලා අපිට මේ මාජින් account එක දෙනවා. ඒ කියන්නේ අපිට අපි සල්ලි දැම්මට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන්න ඕන. හැබැයි දවස් 3ක් ඇතුළත අපි ඒක සෙටල් කරන්න ඕන. ඒක තමයි ලංකාවේ ස්ට්‍රික්ට්ම දේ. හැබැයි පිට රටවල් වල ඔය තරම් ස්ට්‍රික්ට් නෑ. පිට රටවල් වල සමහර විට සෑහෙන කාලයක්
ඒක ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න දෙනවා. ඒ කියන්නේ කාලයක් ගියාට පස්සේ තමයි ඒක සෙටල් කරන්න ඕනේ. එතකොට මේ වගේ වට තමයි මාජින් account කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දාපු සල්ලි කියන්නේ අපි සල්ලි දාලා තියෙනවා. අපි දැම්මටත් වඩා වැඩි ගාණක් එයාලා අපිට OD facility එකක් විදිහට දෙනවා අපිට shares invest කරන්න. ඊට පස්සේ අදාළ කාලය එනකොට අපිට ඒක සෙටල් කරන්න ඕන. එතකොට ඊට පස්සේ මේක කියන විදිහට දැන් බ්‍රෝකර්ස්ලා ඉන්වෙස්ටර්ස්ලාගේ සිකියුරිටිස් තමයි කොලටරල් විදිහට තියාගන්නේ. ඒ කියන්නේ අපේට තියාගන්නේ ෂෙයාර්ස් ටික තමයි. ඒතොර අපි වෙලාවට සෙටල් කරේ නැත්නම් බ්‍රෝකර්ට පුළුවන් එයාට ෆෝස් සෙලින් එකක් කරන්න. ඒ කියන්නේ එයාට පුළුවන් ෂෙයාර්ස් සෙල් කරලා සල්ලි ටික ගන්න. ඒතොර ඒක තමයි මේ කියන්නේ brokers are allowed to lend or sell short securities sell short securities in the customer's account. ඒක customer account එකේ තියෙනවා බ්‍රෝකර්ට වුණා විකුණලා දාන්න පුළුවන් අරයා OD facility එක සෙටල් කරන්නේ නැත්නම් කාලයත් එක්ක. මාජින් account එකක් කියන්නේ ඒකයි. අපි දැම්ම සල්ලි ගන්නටත් වඩා වැඩි ගාණක් එයාලා අපිට facilitate කරනවා. ඊට පස්සේ දැන් margin purchases කියලා කියන්නේ ඒ කියන්නේ investor පුළුවන්ලු investor can purchase stocks paying only a percentage of the cost and the balance borrowed. ඒතර අපිට වැඩිපුර සල්ලි ගාණක් දීලා තියෙනවා. අපි ඉන්වෙස්ට් කරලා තියෙන සල්ලි ගාණට කියන්නේ අපි දාලා account එකට දාලා තියෙන සල්ලි ප්‍රමාණයට වඩා වැඩි ගාණක ඉන්වෙස්ට් කරන්න පුළුවන්ලු borrow කරලා. ඒතර සමහරලාට මේ interest charge would be certain percentage higher than the bank rate. bank rate එකට වඩා නම් සෑහෙන්න වැඩි. certain නෙමෙයි ගොඩක් වැඩි. ඉතින් එතකොට බ්‍රෝකර්ස්ලා ඒ OD facility එකෙන් කියන්නේ margin purchase කරද්දී ඒ ගන්න OD එකට rate එකක් charge කරනවා. සමහර අයගේ policies තියෙනවා. එයාලා කියනවා මාස 3ක් මාස සමහර අය ගොඩාක් ලොකු ඉන්වෙස්ටර්ස්ලාට එහෙම දෙනවා. මාස 3ක් යනකම් interest නැහැ. මාස 3කින් තමයි settle කරන්න ඕනේ. ඊට පස්සේ settle කරනවා නම් ඊට පස්සේ settle කරන්න ඕනෙත් නැහැ. හැබැයි interest rate එකක් charge කරනවා. දැන් අපේ එකේ නම් දවස් 3කින් interest rate charge කරනවා. එතකොට දවස් 3ක් යනකම් කිසිම interest rate එකක් නැහැ. අපි ඒ ගාණ කියන්නේ සල්ලි දානවා නම් හරි නැත්නම් shares sell කරනවා නම් හරි. කොහොම හරි යාළගේ සල්ලි කියන්නේ අපේ balance එක ආපුව තිබ්බ ගාණට ගේනවා. හැබැයි අපි යම් කිසි කාලයක් තියාගෙන ඉන්නවා නම් යාළගේ period එක අනුව ඒ කාලෙන් පස්සේ යාළා interest rate එකක් charge කරනවා. එතකොට මේකේ දැනගන්න concept ටිකක් තියෙනවා. එකක් තමයි initial margin requirement. ඒතර initial margin requirement එක කියලා කියන්නේ අපි කොච්චරක් අපේ portfolio එකේ කියන්නේ අපි දැන් සල්ලි දාලා තියෙනවා කියලා හිතමුකෝ 25000. මේ 25000 අපි invest කරනවා. ඒ invest කරලා සම්පූර්ණයෙන් invest කරලා තියෙනවා නම් 25000 initial margin එක 140ක් නම් 25000න් 140ක් එයාලා අපිට ණය දෙනවා. අපිට ගන්න ඕන නම් අපි ගත්ත හැකි. ඒකෙන් අදහස් කරන්නේ අපි ගන්න ඕන කියලා. අපිට ගන්න ඕන නම් අපිට 140 ගන්න පුළුවන්. ඒක තමයි මේ initial margin requirement එක කියලා කියන්නේ. ඒතොර ඒක set වෙන්නේ broker ගේ policy එක අනුව තමයි. ඒතොර බොහෝ වෙලාවට set කරන margin එක තමයි 40%. ඔයාලා ලක්ෂයක් දාලා තියෙනවා නම් ඒ ලක්ෂයම invest කරලා තියෙනවා නම් ඔයාලා ගාව සල්ලි ඉතුරු වෙලා කියන්නේ CDS account එක කියන්නේ ඔයාලගේ share market එකේ තියෙන account එකේ සල්ලි ඉතුරු වෙලා නැත්තම් ඔයාලට පුළුවන් 40% margin එකක් ගන්න. ඒක තමයි මේ initial margin requirement එක කියලා කියන්නේ. 40% ගන්න පුළුවන්. හිතන්නකෝ අපි 40% ගත්තා කියලා. ඒතොර ඒ 40% අපි බලන්නේ portfolio එකේ කියන්නේ අපි invest කරපු ගානේ value එකක් විදියට. ඊට පස්සේ actual margin කියලා කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි ලක්ෂයක් සල්ලි දාලා ලක්ෂයම invest කරා කියලා. ලක්ෂයෙන් 140ක් තමයි එයාලා අපිට ණය දෙන්නේ. හැබැයි දැන් එයාලා ඒ 140 ගණන් ගන්න අපි ඉන්වෙස්ට් කරලා තියෙන ගානේ. හැබැයි හිතන්නකෝ අපි ලක්ෂයට ඉන්වෙස්ට් කරපු එක මාස කිහිපයක් යනකොට shares වල prices බහින්න පුළුවන්. ඒතර බහිනකොට අපේ shares වල market value එක ලක්ෂයට වඩා අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට එයාලට ප්‍රශ්නයක් එනවා. මොකද එයාලට සල්ලි අපි දුන්නේ නැත්තම් එයාලට කරන්න තියෙන එකම දේ තමයි අපි ගාව තියෙන shares විකුණලා අපි ගාව තියෙන shares ටික විකුණලා තමයි එයාලා ඒ සල්ලි රැස් කරගන්න ඕනේ. හැබැයි අපේ market value එක එන්න අඩු වෙනවා නම් අන්න එතකොට එයාලට ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක අපි කොහොමද වෙන්නේ කියලා අපි දැන් මේ බලමු. example එකකින්. හරිද? එතකොට එයාලා ගන්න actions මොනවද කියලා අපි බලමු. දැන් මේ slide එක ඔයාලා open කරන් ඉන්න මම මේ slide share කරන එක නවත්තලා board එකට මාරු වෙන නිසා. හරි. එහෙම
දැන් ඔයාලා එක්සැම්පල් එක ඕපන් කරන් ඉන්න. දැන් මේකේ තියෙන දේ තමයි දැන් හිතන්නකෝ දැන් මෙයා කියනවා ඉන්වෙස්ටර් කෙනෙක් බයි කරනවලු ෂෙයාර්ස් 100ක් 200 ගන්න. ප්‍රයිස් එක 200යි. මේ තියෙන්නේ ක්වොන්ටිටි එක. එතකොට මුලින්ම යන සල්ලි ගාන කීයද? 100 වැඩි කරනවා 20. හරිනේ. 100 200 sorry. 20000යි. හරිනේ. ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ කියන initial margin requirement is 60%. loan is 40%. හරි. එතකොට මේක කියන්නේ දැන් initial margin එක කියන්නේ margin account එකේ හරි ඒක තමයි තියෙන්නේ. හැබැයි අපි මුලින්ම සල්ලි දාන්න ඕනලු 16000. initial margin requirement එක කියන්නේ ඒක. 60% 40% loan එක. හරිද? ඇත්තටම ප්‍රැක්ටිස් වෙද්දී අපි කියන්නේ මාර්ජින් account එකේ අපිට දෙන්නේ 140ක් කියලා. ඒක තමයි අපි කියන්නේ. මේකේ කියන්නේ අනිත් පැත්තට. ඇත්තටම අපිට පුළුවන් කමක් නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ මෙහෙමයි. කියන්නේ ඇත්තටම ප්‍රැක්ටිස් එකේ වෙන එක කියන්නේ මම මේක පැහැදිලි කරන්නම්. ගොඩක් වෙලාවට වෙන්නේ අපි මුලින් සල්ලි දැම්මට පස්සේ තමයි එයාලා මේ 40% දෙන්නේ. දැන් මේකේ කියන විදිහට අපේ මේක වෙන මොකුත් ගැන හිතන්නේ නැතුව මේ 20000 ගන්න නම් අපි 60ක් දානවල එයාලා 40ක් දානවල. එහෙම ලෝකල් කන්ටෙක්ස්ට් එකේ වෙන්නේ නැහැ. අපි මුලින්ම මේ 10 මොනවාද මේ මෙතන හදන විදිහට 60න් වැඩි කරපුවම 12000යිනේ. අපිට 20000ක ගන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ 12000 account එකට දාලා හරිද ඒ 12000 ඉන්වෙස්ට් කරන්න ඕනේ. 12000 ඉන්වෙස්ට් කරාට පස්සේ තමයි අපිට මේ 40% එක හැදිලා එන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ප්‍රැක්ටිකල් වෙන්නේ. හරි කමන්නත් මේක බලමු. එතකොට 60% 12000 එනවා මෙතනට. එහෙම. එතකොට ලෝන් එක වෙන්නේ කීයද? ලෝන් එක වෙන්නේ 8000. ඔය විදිහට එනවා. එතකොට මෙයාලා කියනවා හරි 40% දැන් අපේ ඉන්වෙස්ටඩ් පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක කියන පටන් ගද්දි මාකට් වැලියු එක අපි ගත්ත ගමන්ම මාකට් වැලියු එක සමාන වෙනවා 20000ට. හරිද? එතකොට 20000ට ගත්තහම 100ට 40ක් ලෝන් එක කියන්නේ 8000. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැලු මුලදී. හරිද? ඊට පස්සේ මෙයාලා කියනවා මේන්ටේනන්ස් මාර්ජින් කියලා කතාවක් තියෙනවා. ඒකේ වෙන්නේ මෙහෙම දෙයක්. හරිද? ඔයාලා මේ ස්ලයිඩ් එකේ කලින් එකට ගිහලා බැලුවොත් ඇක්චුවල් මාර්ජින් කියලා කතාවක් තියෙනවා. හරිද? ඇක්චුවල් මාර්ජින් කියලා කියන්නේ දැන් මේ වැඩේ තියෙන මෙහෙම බ්‍රෝකර්ස්ලාත් කරන්නේ බිස්නස් යන්නේ. දැන් ඉන්වෙස්ටර් අපෙන් ලෝන් එකක් අරන් තියෙනවා. අරන් තියෙනකොට දැනට ප්‍රශ්නයක් නැහැ. රුපියල් 8000යි 20000යි පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක ප්‍රශ්නයක් නැහැ. 140ක් දැනට ෂේප්. හරිද? මෙයාලා පස්සේ බලන්නේ මාකට් වැලියු එකත් එක්ක එයාලට ලෝන් එක ලේසියෙන් සෙටල් කරගන්න පුළුවන් වෙයිද බැරිද කියලා. අන්න ඒක තමයි බලන්නේ. ඒතකොට එහෙම බලද්දී මෙන්න මේ ඇක්චුවල් මාර්ජින් කියන එක තමයි අපි බලන්නේ. ඇක්චුවල් මාර්ජින් එක කැල්කියුලේට් කරලා බලනවා මේන්ටේනන්ස් මාර්ජින් එකට වඩා වැඩිපුර තියනවද නැද්ද කියලා. ඒතර ඇක්චුවල් මාර්ජින් එක මේන්ටේනන්ස් මාර්ජින් එකට වඩා වැඩිපුර තියනවා නම් අන්න ඒතකොට බ්‍රෝකර් බය වෙන්න දෙයක් නැහැ. හරි පොර හොඳ පැත්තේ ඉන්නේ. පොරට තාම අවුලක් නැහැ කියලා. හැබැයි ඇක්චුවල් මාර්ජින් එක මේන්ටේනන්ස් මාර්ජින් එකෙන් පල්ලයට ආවොත් එක එක ඇක්ෂන්ස් එයාලා ගන්නවා. අපි ඒකින්ද බලමු කොහොමද මේක ප්‍රයිසස් කියන්නේ. පස්සේනේ මේක වෙනස් වෙන්නේ. පසු කාලීනව ප්‍රයිසස් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මේකේ විදිහට එයාලා බලාපොරොත්තු වෙන මේන්ටේනන්ස් මාර්ජින් එක 30%. හරිද? ඒතර එයාලා මුලින්ම කියනවා අපි මේකේ අපි උඩ ඉඳන් යටට යන්නේ. කියන්නේ මාකට් වැලියු එක වැඩි තත්ත්වයේ ඉඳන් අඩු එකට. කියන්නේ මාකට් ප්‍රයිස් එක 240 වෙද්දි මොකද කියලා තත්ත්වය බලන්න. හරිද? එතකොට දැන් අපි බලන්න ඕනේ ඇක්චුවල් මාර්ජින් එක කීයද කියලා. එතකොට අපි බලන්න ඕනේ හරි මාකට් වැලියු එක කීයද? මාකට් වැලියු එක 240 වැඩි කිරීම ෂෙයාර්ස් 200. ඒකෙන් අඩු කරනවා ලෝන් එක. ලෝන් එක කීයද 8000. ඒකෙන් බෙදනවා මෙන්න මේ ආයේ මේ මාකට් වැලියු එක. හරිද? මේකෙන් ඇත්තටම කියනවා ඔයාලට මේවා පාඩම් කරන්න ඕනෙත් නැහැ. මේකෙන් ඇත්තටම වෙන්නේ දැන් අපි ෂෙයාර්ස් අරගත්තා. අරගෙන ඒ ෂෙයාර්ස් ටික ඇත්තටම අපේ ගේන් එක ඉන්වෙස්ට් එකේ ගේන් එක ඩිසයිඩ් වෙන්නේ මාකට් ප්‍රයිසස් අනුවනේ.
ඒතකොට අපි බලන්න ඕනේ දැන් මෙයා මුලින් ඉන්වෙස්ට් කරපුවාම ෂෙයාර්ස් වල වැටෙනාකම 20000යි. දැන් මෙතනින් එනකොට වැඩි වෙලා තියෙනවා. 240 200 වැඩි කරපුවාම 48000යි. එතකොට 48000ක් වෙනකොට 48000යි. දැන් කලින් එච්චර වැඩිලා ඔව් 100 ඔව් 200 තිබ්බේ 240ට වැඩිලා. මම 100 නේ වැඩි කරේ. ෂෙයාර්ස් කීයද ගන්නෙ? ගාන. හරි ෂෙයාර්ස් 100 නේ ගන්නෙ. ඒතර මෙතන වැඩි වෙන්න ඕනේ 100. බල එච්චර ලොකු ගණක් රැස් වෙනවා. එතකොට එතන වැඩි වෙන්නත් ඕනේ 100. හරිනේ එතකොට ප්‍රයිස් එක 200 හරි. හරි එතකොට එහෙම තියෙනකොට ප්‍රශ්නයක් නැහැ. මෙතන එන්න ඕනේ කීයද? 24000. එතකොට 24000 එනවා. 24000යි 8000යි. ඊට පස්සේ මෙතන විදෙන්න ඕන 24000. දැන් මේකේ බලන්න මෙයාලා බ්‍රෝකර්ස්ලා දැන් හරි දුන්නා. සල්ලි ටික දුන්නා. දීලා ඉවරලා 8000ක් දීලා තියෙන්නේ. 20000න් 140ක් විදිහට තමයි මුලින් දුන්නේ. ඊට පස්සේ උඩට යද්දි කියන්නේ මාකට් ප්‍රයිසස් වෙනස් වෙනකොට 240ට වැඩි වුණාම දැන් 24000ක් තියෙනවා. දැන් එයාට විකුණලා 24000ක් ගන්න පුළුවන්. එහෙනම් වැඩේ හොඳ පැත්තකට යන්නේ. 24000න් 8000ක් තමයි සෙටල් කරගන්න තියෙන්නේ. අපි බලනවා 24000 කියන එකෙන් කොච්චරක් අපිට සෙටල් කරගෙන. ඒක සෙටල් කරලත් කොච්චර ඉතුරු වෙනවද කියන percentage එක කොච්චරද කියලා බලනවා. ඒක තමයි maintenance margin කියන්නේ. actual margin කියලා කියන්නේ මේ actual margin එක maintenance margin එකට වඩා වැඩි වෙනවා. අපි දැන් මේක බැලුවොත් 24 අඩු කරනවා 8න් බෙදනවා 24. එතකොට එනවා 66.67. මේක අපි percentage කරොත් 66.67. දැන් මේන්ටෙනන්ස් මාජින් එක තියෙනෝනේ 30%. එහෙනම් බ්‍රෝකර්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඌ ඩයල් එක වගේ ඉන්නවා එච්චරයි. ඊට පස්සේ අපි බලන්න ඕනේ 180 වෙනකොට. දැන් 180 කියන්නේ මුලින් තිබ්බ ප්‍රයිස් එකෙන් පොඩ්ඩක් බහැපු අවස්ථාව. පොඩ්ඩක් නරක පැත්තට යන තත්ත්වයක්. මෙතන 180 කරනවා. මෙතනත් 180 කරනවා. මෙතනත් 180 කරනවා. ඒතර මෙතන වෙන්නේ 18000යි. මෙතන 18000. දැන් අපි බලනවා මේන්ටෙනන්ස් මාජින් එක කීයද කියලා. දැන් පොඩි ඇලර්ට් එකක් වගේ එනවා කලින් තිබ්බ ප්‍රයිස් එකෙන් මේක ලොස් වෙගෙන එන්නේ. එහෙම වේගෙන එනකොට 18න් අඩු කරනවා 8ක් බෙදනවා 18න්. එතකොට එනවා 155. ඒතකොට මෙතනට එන්නේ 155. ලොකු අවුලක් නැහැ මොකද මේන්ටෙනන්ස් මාජින් එක යාලා බලාපොරොත්තු වෙන්නේ 130ක්. අවුලක් නැහැ. ඒ කියන්නේ මොකද හැමෝම දන්නවා ෂෙයා මාකට් එකේ ප්‍රයිසස් පල්ලෙහාට යන්න පුළුවන්. ඒකෙන්ද පොඩි සහනයක් දීලා තියෙනවා. මුලින් 140ක වැලියු එක තිබ්බට 130ට ගියාට පස්සේ තමයි එලාම් එක සෙට් වෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ. ඊට පස්සේ බලනවා 100ට ආපුවම අන්න මේක බොහෝ දුරට ධර්ම තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒතර මෙතන 100යි, මෙතනත් 100යි, මෙතනත් 100යි, මෙතන 18 10000යි, මෙතන 10000යි. එතකොට අපි බලපුවාම කීයද කියලා 10 අඩු කරනවා 8ක් බෙදනවා 10යි. එතකොට අපිට එන්නේ 120ක්. අන්න හරි. දැන් මේන්ටෙනන්ස් මාජින් එකෙන් පල්ලෙහාට. එහෙනම් වැඩේ හරියන්නේ නැහැ පුතේ. එතකොට මෙයාලා කරන්නේ දැන් කලින් කේදී ආවේ කීයද මේන්ටෙනන්ස් මාජින් එක 155යි. එතකොට එතනදිත් ප්‍රශ්නයක් නැහැ 130ට වඩා වැඩි. හැබැයි යාලා ඇලර්ට් එකේ ඉන්නේ. ඒ කියන්නේ පල්ලෙහාට යනවා කියලා තියෙනවනේ. යාලා ඇලර්ට් එකේ ඉන්නේ. තවත් පල්ලෙහාට ගියොත් ඇක්ෂන් එකක් ගන්නවා කියලා. හැබැයි මෙතන 120ට ආපුවාම යාලා කරන්නේ හරි 130න් පල්ලෙහාට බහැලානේ තියෙන්නේ. එහෙනම් එයාලා කියනවා අර මොනාද දැන් මේ සල්ලි අඩු වෙලා තියෙනවනේ. එයාලා කියනවා මේ 120ට බහැලා තියෙන නිසා මේ මාකට් ප්‍රයිස් එක බහැලා තියෙන නිසා සල්ලි ඒ කියන්නේ ඉන්වෙස්ටර් ෂෙයාර් සෙල් කරන්නේ නැත්තම් ඉන්වෙස්ටර් කියනවා මේ ඇක්චුවල් මාජින් එක 140ට එන විදිහට ඉනිෂියල් මාජින් එකට තමයි යන්නේ. ඉනිෂියල් ලෝන් එක ගත්ත විදිහට. ඒතකොට 140 වෙනකම් টොප් අප් කරන්න කියනවා කෑෂ් දාලා. එතකොට කරන්න වෙන්නේ දැන් මෙතන 10000ක් තියෙනවනේ. ඒතකොට 10000යි දැන් බලන්න ඕනේ 10000 තියෙන්නේ ෂෙයාර්ස් වල වටිනාකම. තව කෑෂ් දැම්මොත් කොහොමද වෙන්නේ කියලා. ඒතකොට කෑෂ් දාලා මේ ලෝන් එකකින් කෑල්ලක් සෙටල් කරන්න තමයි කියන්නේ. ඒතකොට ලෝන් එකකින් කෑල්ලක් සෙටල් කරලා 140 කියන ලෙවල් එකට ගේන්න කියනවා. එතකොට එහෙම
කොච්චරක් දාන්න ඕනද කියලා ඔයාලා බලා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. 140 කියලා මෙතනට දාලා 10 10යි මාකට් වැලියු එක මේ අගේ හොයාගන්න තියෙන්නේ. ඒ අගෙන් එන්නේ ලෝන් එක කොච්චරකට මෙතනට අඩු වෙන්න ඕනද කියන එක. දැන් අපි මේකේ උත්තරේ ගත්තොත් අපිට එයි 10 10න් 140ක් කියන්නේ 4000යි. මෙතනට ඊට පස්සේ ඔව් 4000 මෙතන යනවා. ඊට පස්සේ දැන් මෙතන 10,000 ඍණ 4,000 ලෙවල් එකට එන්න ඕන. ඒතකොට මෙතන 6,000ක් වෙන්න ඕන. හරිද? එහෙනම් 8,000යි ලෝන් එක තියෙනවා නම් 8,000 6,000 වෙන්න ඕන. එහෙනම් 6,000 වෙන්න නම් රුපියල් 2,000ක් ලෝන් එකේ සෙටල් කරන්න ඕන. එහෙනම් එයාලා කෝල් එකක් කියන්නේ මාජින් කෝල් කියලා කියන්නේ ඒවට. එයාලා මාජින් කෝල් එකක් දානවා. මේ ඉන්වෙස්ටර්ට මේ මාකට් වැලියු එක වැඩි වෙලා තියෙන නිසා මාකට් වැලියු එක අඩු වෙලා තියෙන නිසා මේන්ටෙනන්ස් මාජින් එක පල්ලෙහාට බහලා තියෙනවා. ඒ කියන්නේ ඇක්චුවල් මාජින් එක බහලා තියෙනවා මේන්ටෙනන්ස් මාජින් එකනුත් පල්ලෙහාට. ඒ කියන්නේ මේන්ටේන් කරන්න ඕන මාජින් එකෙන් පල්ලෙහාට. එහෙනම් මේක වර මේ දැන් තියෙන තත්ත්වය අනුව මෙයා ටොප් අප් කරන්න ඕන. ටොප් අප් කරද්දි 140 ලෙවල් එකට ගේන්න ඕන. 140 ලෙවල් එකට ගේනකොට කරන්න තියෙන්නේ මෙන්න මේකේ මේ ගාන ලෝන් එකෙන් ගාන සෙටල් කරන එක. ඒ ලෝන් එකෙන් ගාන සෙටල් කරද්දී ඇත්තටම බොහෝ වෙලාවට දැන් මේක කෑෂ් කරලා කරන එක නේ ලේසිම දේ. හැබැයි තව දෙයක් තමයි දැන් මේ මාජින් කෝල් එක දැම්මට පස්සේ ඉන්වෙස්ටර් ගණන් ගන්නේ නැත්නම් සල්ලි ආපහු දාන්නේ නැත්නම් බ්‍රෝකර්ට පුළුවන් මේ ෂෙයාර් සෙල් කරලා එයාගේ මාජින් එක අර ගන්නට හදා ගන්න. ඒතකොට එහෙම කරන්න නම් ඇත්තටම මේක මීට වඩා ටිකක් කොම්ප්ලිකේටඩ් දෙයක් වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ මාකට් වැලියු එකත් අඩු වෙනවා මේකත් අඩු වෙනවා. ඒ දෙකම 140ට එන විදිහට තමයි හදාගන්න තියෙන්නේ. ඒක මම දැන් try කරන්න යන්නේ. එතකොට ඒක අර බේසික් concept එක ඔළුවේ තියාගන්න මාජින් කෝල් එක තමයි මේක. මේක තමයි ලේසිම දේ. කොහොමද මේක තමයි ප්‍රශ්න වලටත් අහන්නේ. මේ කියන්නේ මාජින් කෝල් එක টොප් අප් කරන්න ඕන කොච්චරකටද කියලා. එහෙම ගණන් ගන්න නැත්තම් එතකොට කරන්න වෙන්නේ මේ ෂෙයාර්ස් ගාන යම් කිසි ගානක් සෙටල් කරලා මේ ලෝන් amount එක මාකට් වැලියු එකේ තියෙන ගාණෙන් මේන්ටේනන්ස් මාර්ජින් එක හදාගන්න විදිය. අන්න ඒක තමයි කරන්න වෙන්නේ. එතකොට ඒක එහෙම තියෙන්නේ ඒකේ හරි. එතකොට ওই ටික තමයි එතන තියෙන්නේ. decide the condition and the action required. ඒතර margin purchases කියලා කියන්නේ ඔය වගේ කතාවක්. ඊට පස්සේ හරි short selling කියන දේ මම ඔයාලට කරේ නෑනේ. ඒතර margin account එකට තියෙන short selling කියන concept එකක් තියෙනවා. මේ short selling කියන concept එක ඇත්තටම ලංකාවේ applicable නෑ. හැබැයි පිටරට නම් තියෙනවා. margin account පාවිච්චි කරන කට්ටියට short selling කියන option එක තියෙනවා. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් A කියලා ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. B කියලා ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. මේ දෙන්නගේ එකම බ්‍රෝකර්. හරිද? දන්නකො බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා කියලා. හරිද? ඊට පස්සේ හිතන්න මේක ඉන්වෙස්ටර් කෙනෙක් මේක ඉන්වෙස්ටර් කෙනෙක්. හිතන්න X කියලා කම්පැනියක්. හරිද? මේකේ දැන් තියෙන ප්‍රයිස් එක හිතමුකෝ 50යි කියලා. උගඩක් ලේසියිනේ. මේකෙන් ෂෙයාර් 100ක් තියෙනවා එයා ගාව. හරිද? දැන් මෙයා හිතනවා ඒ කියන එක්කෙනා හිතනවා ඉස්සරහට මේකේ ෂෙයාර් ප්‍රයිස් එක මේ 50 කියන එක ගොඩාක් පල්ලෙහාට යයි කියලා. හරිද? එහෙම හිතනකොට මේ ඒ කියන එක්කෙනා රික්වෙස්ට් එකක් කරනවා බ්‍රෝකර්ට මට මේ ෂෙයාර්ස් දැන් මේ ෂෙයාර්ස් ඇත්තටම එහෙම හිතනකොට හොඳම දේ මොකද්ද? දැන් තියෙන ගානට විකුණලා පස්සේ අඩු ගානකට අරගන්න. concept එකක් විදිහට හොඳයි. short selling එකේදී වෙන්නේ දැන් මෙයාගේ expectation එක තමයි X කියන එකේ prices ගොඩක් පල්ලෙහාට යයි. එයා හිතනවා 35ට බහයි කියලා. ඕක තමයි expectation එක. speculation එකක් වගේ. එයා එහෙම හිතද්දි දැන් මෙයාට දැන් විකුණලා පස්සේ ගන්න සල්ලි නැහැ. සල්ලි නෙමෙයි shares නැහැ. එතකොට මෙයා කරන්නේ මෙයා බ්‍රෝකර්ට කියනවා මට ෂෝට් සෙල් කරන්න ඕන X කියන කම්පැනි එකේ shares. හරිද? එතකොට වෙන්නේ
බ්‍රෝකර් මෙයාගෙන් ෂෙයාර්ස් ටික අරගන්නවා මෙන්න මේ 100 ෂෙයාර්ස් 100 X කියන කම්පැනියේ ෂෙයාර්ස් 100 අරගෙන විකුණනවා මාකට් ප්‍රයිස් එකට 50 ගන්න. ඒ සල්ලි මෙයාට ඩිපොසිට් වෙනවා. 50 වැඩි කිරීම 100. හරිද? දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සයාගේ ෂෙයාර්ස් ටික මේ මිනිස්සයා විකුණන්නේ කොහොමද? ඒක තමයි මේ ෂෝට් සෙලින් කියන concept එක. මාජින් account එක යද්දී බ්‍රෝකර්ට හැකියාව තියෙනවා ෂෝට් සෙලින් වලට ඉන්වෙස්ටර්ස්ලාට opportunity එක හදලා දෙන්න. හරිද? ඒතොර එහෙම කරද්දී මෙයාගේ ෂෙයාර්ස් ටික ණයක් විදියට තමයි ඊට හම්බෙන්නේ. හරිද? මෙයා ඒ ෂෙයාර්ස් ටික විකුණලා සල්ලි ටික ගන්නවා. හරිද? ඒ කරන වැඩේට මෙයා කම්පෙන්සේෂන් එකක් දෙනවා. පොඩි ෆී එකක් ගෙවනවා මෙයාට. ඒක තමයි ෂෝට් සෙලින් වල වෙන්නේ. හැබැයි බේසික් කන්සෙප්ට් එක වෙන්නේ මෙයා ගාව තියෙන ෂෙයාර්ස් ටික මෙයා ණයට අරගෙන දැන් තියෙන මාකට් ප්‍රයිස් එකට විකුණනවා. 50 ගානේ විකුණලා 100 ෂෙයාර්ස් 100ට විකුණලා සල්ලි ටික ගන්න. රුපියල් 5000 ගන්න. හරිද? ඊට පස්සේ ෂෝට් සෙලින් පීරියඩ් එක කියන්නේ 35ට හිතන්නකො මාසෙක විතර 35ට බහිනවා කියලා. නැත්නම් හිතන්නකො සතියක් කියලා. සතියකින් 35ට බැස්ස ගමන් මෙයා කරන්නේ මාකට් එකෙන් මේ ෂෙයාර්ස් ටික රුපියල් 35 ගානේ අරගෙන මෙයාට අරන් ආපහු බාර කරනවා. ඕක තමයි ෂෝට් සෙලින් කියලා කියන්නේ. මේක වෙන්නේ ඒකයි. මෙයා ගාව තිබ්බ ෂෙයාර්ස් ටික ණයට අරගන්නවා ඒ. අරගෙන ඒ වෙලෙම විකුණනවා. ෂෝට් සෙලින් කියන්නේ ඒක. ඊට පස්සේ මාකට් ප්‍රයිස් එක බැස්සාම එයා 35ට අරගෙන මේක මෙයාට දෙනවා. එතකොට මෙයාට ආපහු ෂෙයාර්ස් ටික එනවා. ගාණ දාලා නැහැ. මෙයාට මේ ෂෙයාර්ස් ටික ඉතුරු වෙනවා. X කියන එකේ ෂෙයාර්ස් ටික ආපහු එනවා. එතකොට මෙයාට ප්‍රොෆිට් එකක් තියෙනවා මෙයා කරපු ස්පෙකියුලේෂන් එක අනුව. හැබැයි මේ පීරියඩ් එක සතියක් හෝ මාසයක් හරි ෂෝට් සෙලින් කරන පීරියඩ් එක අන්තිමේ 55 වෙලා තියෙන්නත් පුළුවන්. නැත්නම් හිතන්න 60 කියලා. 60 වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් කරන්න දෙයක් නැහැ. මෙයාට මේ 60 ගානේ හරි අරන් ආපහු ෂෙයාර්ස් 100 මෙයාට දෙන්න ඕන. ඔක තමයි ෂෝට් සෙලින් කියලා කියන්නේ. එතකොට මේ එක්ස්පෙක්ටේෂන් එක හරි ගියොත් මෙයාට ප්‍රොෆිට් ගන්න පුළුවන්. මෙයා ගාව ෂෙයාර්ස් තිබුණ නැති වුණා. ඒතකොට ඇත්තම කරලා තියෙන්නේ මෙයාගෙන් ණයට අරගෙන ෂෙයාර්ස් ටික විකුණලා ඒ සල්ලි ටික එයා තියාගෙන පස්සේ සතියක් ගිය කාලය ඉවරනාට පස්සේ මේ තියෙන ප්‍රයිස් එකට අරන් දෙනවා අරයට. ඒතකොට ඒකට පොඩි කම්පෙන්සේෂන් එකක් මෙයාට ගෙවන්න වෙනවා. පොඩි ෆී එකක් වගේ. ඊට පස්සේ තවත් එකක් තමයි දැන් හිතන්නකෝ මෙයා මේ ෂෝට් සෙල් කරපු කාලේ දැන් කියන්නේ මෙයාට ණයට දුන්න කාලෙදී හිතන්න සතියකට හරි සති කීපයකට හරි දුන්නේ කියලා. ඒ දුන්න කාලයේදී මේ X කියන කම්පැනි එක ඩිවිඩන්ඩ් එකක් දුන්නොත් ඒක හම්බෙන්නේ මෙයාගෙන් මිලදී ගත්ත වෙන පාර්ශ්වයකටනේ. ඇත්තටම කිව්වොත් දැන් මේ ෂෙයාර්ස් 100 මෙයාට ගියා. එයා ඒ ටික වික්කහි කියලා හිතනවා C කියන එක්කෙනාට. ඒකනේ ෂෝට් සෙලින් එකෙන් වෙන්නේ. ඒතර මෙයා ගාව ඒ ෂෙයාර්ස් නැහැ. මෙයාගෙන් ණයට ගත්තේ. දැන් මෙයා ගාවත් ඒ ෂෙයාර්ස් නැහැ සතියක් යනවා. එහෙනම් මෙයාට ඒ ඩිවිඩන්ඩ් නැති වුණානේ. ඒ ඩිවිඩන්ඩ් වලට අදාළ ගාණ මෙයාට ගෙවන්න ඕන. අර ඒ වගේ දේවලුත් තියෙනවා ෂෝට් සෙලින් වල. ෂෝට් සෙලින් වල බේසික් කන්සෙප්ට් එක තමයි ඉස්සරහට ප්‍රයිස් අඩු වෙයි කියලා ස්පෙකියුලේෂන් එකක් තියෙනවා නම් එයාට පුළුවන් වෙන කෙනෙක්ගේ ෂෙයාර්ස් ණයට අරගෙන ඒකේ වෙලේ තියෙන මාකට් ප්‍රයිස් එකට විකුණලා ෂෝට් සෙලින් පීරියඩ් එකේදී අඩු ගානකට අරගෙන ආපහු අරයට බාර දෙන්න. ඕක තමයි ෂෝට් සෙලින් කියලා කියන්නේ. මම හිතන්නේ ඒක නම් පැහැදිලි. ඔන්න ඔය ටික තමයි එතන වෙන්නේ. ඊට පස්සේ ගොඩාක් තීර ටිකක් තියෙන මම ඒ ටික මේකෙන් පැහැදිලි කරන්න මම ස්ලයිඩ් එක ෂෙයා කරන්න. හරි. හරි එතකොට මේ security කියන්නේ stock listed companies වල කියන්නේ share එක stocks වල share prices වල behavior ගැන කියන්නේ. එතකොට මේක කියන්නේ දැන් මේ එක theory එකක් හොයාගත්තේ කට්ටිය එයාලා කියන්නේ share prices වල තියෙන random walk එකක්. හරියට බීපු මිනිස්සෙක් ඇවිදිනවා වගේ. ඒතර එයාලා කියන්නේ share prices වල pattern එකක් හොයාගන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 103ට අප් වුණා කියලා. ආයෙ 143ට ඩවුන් වෙන්න පුළුවන්. හැබැයි 103 106ට යන්නත් පුළුවන්. ඒකින්ද 103න් පස්සේ උඩට යනවද පල්ලයට යනවද කියලා කවුරුත් දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අනිත් පැත්තට ඩවුන් වුණාම දිගටම ඩවුන් වෙන්නත් පුළුවන්. ඩවුන් නැතුව ආයෙ උඩට යන්නත් පුළුවන්. ඒකට ඒකෙන් කියන්නේ
අර අර රැන්ඩම් වෝක් එකක් තමයිලු සිකියුරිටි ප්‍රයිසස් වල තියෙනවා කියලා එයාලා හොයාගෙන තියෙන්නේ. එකින් එකට ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ බීපි මිනිස්සෙක් ඉස්සරහට මොන අඩිය තියයිද කියලා හරියට දන්නේ නැහැ වගේ. අන්න ඒ වගේ රැන්ඩම් වෝක් එකක් තියෙනවා කියලා තමයි මෙතන කියන්නේ මේක තීරයක් විදියට. එතකොට මේක හරියට නිකන් අර කියනවා අපි කියන්නේ මොකද්ද? අර chance එකක් තියෙනවා හැම possibility එකටම. අන්න ඒක තමයි රැන්ඩම් වෝක් කියලා කියන්නේ. ඊට පස්සේ ඔය share prices ගැන වගේ තියෙන ස්ටෑන්ඩඩ්. දැන් මේකේ මේ ටික දාලා තියෙන්නේ මේ දෙක දාලා තියෙන්නේ එකක රිසල්ට් ඇවිල්ලා තියෙනවලු කියන්නේ ඉන්ඩෙක්ස් එක කියන්නේ ස්ටොක් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් කියන ඉන්ඩෙක්ස් එකේ 5 year period එකේ මූව්මන්ට් එක. කියන්නේ කොහොමද මේ ප්‍රයිසස් මූව් වෙලා තියෙන්නේ. අනිත් එකේ පෙන්නනවලු මොනවාද ටොස් කාසියක් උඩ දාලා ඒ ගේම් එකක රිසල්ට්ස් ටික තමයිලු එහෙක තියෙන්නේ. ඉතින් දෙකම එක වගේ. හරියට කියන්නේ උඩ අප් වෙන්න පුළුවන් ඩවුන් වෙන්න පුළුවන් හරියට මූව්මන්ට් එක කියන්න බෑ කියලා තමයි කියන්නේ. හැබැයි මම දන්නේ නැහැ කොහොමද මේ දෙකම එක සමාන විදිහට ආවේ කියලා. ඉතින් අරක කියන්නේ එහෙමයි සිකියුරිටි ප්‍රයිසස් මේ රැන්ඩම් වෝක් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒතර මේ තියෙන්නේ ඒ කියන්නේ මෙහෙමයි. මේකෙන් ප්ලොට් කරලා තියෙන්නේ each dot shows a pair of returns for Microsoft stocks on 2 successive days between. මේක කියන්නේ මෙහෙමයි. කලින් දවසේ සහ අද දවසේ. අන්න ඒ වගේ දවස් දෙකක අතර රිටර්න් එකේ තමයි ඩොට් කරලා තියෙන්නේ. හිතන්න ඔයා මෙතන මේ කොහේ හරි ඩොට් එකක් ගත්තොත් මේ ඩොට් එකෙන් පෙන්වන්නේ ඒ දවසේ කියන්නේ එක දවසක රිටර්න් එක සහ අනිත් දවසේ රිටර්න් එක. කියන්නේ කලින් දවසේ රිටර්න් එක. මේ තියෙන්නේ T+1 රිටර්න් එක රිටර්න් on day T. ඒ කියන්නේ අද දවස සහ හෙට දවස. අන්න ඒ වගේ. කලින් දවස සහ අද දවස. දවස් දෙකක් අතර රිටර්න් එක පෙන්වලා තියෙන. කියන්නේ ඊයේ පොසිටිව් නම් අද නෙගටිව්. අන්න ඒ වගේ තමයි බලන්නේ. ඒතොර එහෙම බලද්දි මේකේ දැන් බලලා තියෙන 1990 ඉඳන් 2001 ජූලි වෙනකම්. ඔයාලා බලපුවාම තේරෙනවා මේක කිසිම පැටර්න් එකක් නැහැ. ඒ කියන්නේ පැටර්න් එකක් තියෙනවා නම් අර ඊළඟ දවසේ අද දවසේ අතර පැටර්න් එකක් තියෙනවා නේ. කියන්නේ ඊළඟ දවසේ පොසිටිව් වෙලා අද දවසේ පොසිටිව් වුණා නම් ඒක මේ පොසිටිව් පැත්තෙමයි තියෙන්න ඕනේ. හරිද? නැත්තම් ඊළඟ දවසේ කලින් දවසේ පොසිටිව් වෙලා මේ දවසේ නෙගටිව් වුණා නම් එක පැත්තකට සයිඩ් වෙන්න ඕනේ. අන්න ඒ වගේ එක පැත්තකට සයිඩ් වෙලා නැහැ මේක. ඒකෙන් පෙන්වන්නේ අද වෙච්ච එක නෙමෙයි හෙට වෙන්නේ. ඒ කියන්නේ හරියට කියන්න බෑ කියලා තමයි. ඒක රැන්ඩම් වෝක් එකේ තහවුරු කරගත්ත රිසල්ට් එකක් තමයි මේ තියෙන්නේ. එම්පිරිකල් එවිඩන්ස් තමයි මේ තියෙන්නේ. ඒක නිසා තමයි මේක හැමතැනම විහිදිලා තියෙන්නේ. ඒතකොට ඒ රැන්ඩම් වෝක් එක තමයි පෙන්වන්න හදන්නේ. ඊට මේ තියෙන SPI එකක් වාස මිලංකා. ඇත්තටම මිලංකා කියලා කියන්නේ S&P නම්. මේ දැන් S&P SL20 කියන එක තමයි මිලංකා කියලා ඉස්සර කිව්වේ. S&P SL20 මම හිතන්නේ දන්නා. ඒකේ අපි ගන්නේ කියන්නේ CSE එක ඩිසයිඩ් කරන top 20 companies වගේක් තමයි ඒකට ගන්නේ based on කියන්නේ එක conditions අනුව liquidity නැත්නම් market capitalization ඒ වගේ එක factors අනුව. ඒතර එහෙම බලපුවම තියෙනවා පොඩ්ඩක් කියන්නේ එක පැත්තකට සයිඩ් වෙලා නැහැ. දැන් අපි යනවා මේකට market efficiency එක. ඒතර market efficiency එකේදී කියනවා market efficiency එක වෙන්න ඕන කියලා මේක allocationally efficient වෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ allocationally efficient කියන එක වෙන්න නම් ඒක කියන්නේ the goal of government is to encourage allocationally efficient markets where firms with the most promising opportunities to need the goal of government is to encourage allocationally efficient markets where firms with the most promising opportunities have access to the needed funds. එතකොට ඒක කියන්නේ allocationally efficient වෙනවා කියලා කියන්නේ හොඳටම opportunities තියෙන promising opportunities තියෙන firms වලට ඉතාමත් ලේසියෙන් funds වලට access වෙන්න පුළුවන් ඕන කියලා කියනවා. ඒතර එහෙම වෙන්න නම් internally සහ externally efficient වෙන්න ඕන. එතකොට මෙන්න මේවා හරි සරල දේවල් ඉතින් ඔයාලට කියලා තේරුම් ගන්න පුළුවන්. internally efficient market එකකදී
transaction cost එකයි transaction speed කියන්නේ transaction cost එක අඩුයිලු ඒ වගේම transaction speed එක වැඩිලු. ඒකෙන් අදහස් කරන්නේ transaction එක අඩු cost එකකින් කරනවා වගේම ඒක ඉක්මනට කරගන්නත් පුළුවන් කියලා කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම liquidity එක. අපි දැන් හිතුවොත් share market එකේ investors ලට ලේසියෙන්ම buy enter and exit වෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ share එකක් ගන්න ඕන නම් ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා. මොකද සමහර companies වල shares trade වෙන්නේම නැහැ. අන්න මේ වගේ දේවල් තමයි මේ කියන්නේ. ඒක transaction නෑ. එහෙම trade වෙන්නේ නැති එක අපි desperate නම් buy කරන්න අකට යටි ගාණක් නැහැ. හැබැයි අපිට වැඩි ගාණක් ගෙවන්න වෙනවා විකුණු කෙනෙක්ගෙන් ගන්න. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් මේ transaction cost එක අඩු වෙන්නේ transaction speed එක වැඩිපුර තියෙනකොට. ඒ කියන්නේ liquidity එක වැඩිපුර තියෙනකොට. external efficient කියලා කියන්නේ අලුතෙන් එන information ඉක්මනට සහ හරි විදියට adjust වෙන්න ඕන කියලා. ඒකෙන් කියන්නේ මෙහෙමයි. දැන් කොහොමද කියන්නේ? දැන් අලුතෙන් හොඳ positive news එකක් එනවා නම් ඒ positive news එකේ impact එක ඒ ආපු දවසේම reflect වෙන්න ඕන positive විදියට. දැන් උදාහරණයක් විදියට තමයි news එකක් එනවා හරි අපි මේ ළඟදී වෙච්ච practical example එකක් ගමු. government එක ban කරනවා මොනවාද මෙව්වා මොනවාද dairy milk powder import එක ban කරන්න අපි හදනවා. හරිද? එතකොට අපේ government එකේ plan එක තමයි locally sufficient වෙන්න මොනවාද dairy පැත්තේ milk production එක පැත්තේ. මේ ලංකාවේ තියෙන milk requirement එක සෑහෙන්න වැඩි අපි supply කරන ප්‍රමාණයට වඩා locally. ඉතින් government එකේ plan එක තමයි import අඩු කරන්න. import වියදම අඩු කරන්න. ඉතින් එහෙම තියෙනකොට locally produce කරන companies වලට මේක positive news එකක්. දැන් මේ news එක ආපු ගම හරිද? ඒක quickly reflect වෙන්න ඕන. ඒකෙන් එන positive impact එක companies වලට. සමහර companies වලට locally produce කරන companies වලට මේකෙන් වෙන්නේ imports ටික නැති වුනහම demand එක වැඩි වෙනවා locally produce කරන කට්ටියට. ඒතකොට අනිවාර්යයෙන්ම එයාලගේ earnings වැඩි වෙනවා. ඒ කියන්නේ profit වැඩි වෙනවා. ඒතකොට එයාලට declare කරන්න පුළුවන් dividends වැඩි වෙනවා. අන්න ඒ වගේ positive දේවල් තමයි බලපාන්නේ. ඒකට ඒක quickly සහ correctly කියන්නේ market price එකට adjust වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ඒකෙන් එන additional benefit එකෙන් ඒ company එකේ value එක වැඩි වෙනවා කියලා 5%කින්. හැබැයි price එක වැඩි වෙනවා 10%කින්. ඒකත් හරි විදියක් නෙමෙයි. ඒක නිසා externally efficient වෙන්න නම් අලුතෙන් එන information එදාම adjust වෙන්න ඕන. හැබැයි correctly adjust වෙන්න ඕන. එහෙම හරියට වෙනවා නම් මේක externally efficient කියලා කියනවා. එතකොට market එකක් allocationally efficient වෙන්න ඕන කියලා කියනවා. එහෙම වෙන්න නම් ඒක internally efficient වෙන්නත් ඕන, externally efficient වෙන්නත් ඕන. ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ මේ efficient market hypothesis කියලා තියෙනවා. So efficient market hypothesis කියන එකේදී කියන්නේ imagine a world in which all investors have costless access to currently available information about the future. අපි ඔක්කොම හිතන්නේ එහෙම තමයි. ඒකේ මේ hypothetical world එක ඒකෙදී කියන්නේ හැම ඉන්වෙස්ටර් කෙනෙක්ටම cost එකක් දරන්න නැතුව future outlook එක ගැන දැනට තියෙන සේරම information available. ඊට පස්සේ all investors are capable analysts. ඒකෙන් කියන්නේ හැම ඉන්වෙස්ටර් කෙනෙක්ම their own analyst. ඒ කියන්නේ යාළම analyst. හරිද? ඒතකොට යාළටම පුළුවන් analyze කරලා decision ගන්න කාගවත් තවත් depend වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ all investors pay close attention to market prices and adjust their holders appropriately. මේක නම් තනිකර hypothetical world එකක් තමයි. හැබැයි මේ වගේ world එකක තමයිලු efficient market එකක් තියෙනවා කියලා කියන්නේ in such a market securities price will be a good estimate of its investment value. අතන මේක කියන්නේ efficient market එකක security එකේ දැනට තියෙන market price එක ඒකේ fair value එකට. ඒ කියන්නේ ඒක intrinsic value එක. ඒක ඇත්තටම වටින ගානට සමාන අගයක් වෙනවා කියලා තමයි කියන්නේ efficient market එකක. If every securities price equal to investment value at all times, the market is an efficient market. මේක නම් වෙන්නම් බැරි දෙයක්. ඒක වෙනවා නම් ඇත්තටම stock market එකක පැවැත්ම හරි අඩුයි. මොකද ඒකත් ඇයි කියලා මම කියන්නම්. ඒතකොට මේක කියන්නේ efficient market එකක් වෙනවා කියලා කියන්නේ ඒ companies වල තියෙන fair value එක. ඒ කියන්නේ company ඇත්තටම වටින ගාන intrinsic value එක
මාකට් ප්‍රයිස් එකේ රිෆ්ලෙක්ට් වෙනවා නම් හැම එකේම වගේ අන්න එතකොට මාකට් එක එෆිෂන්ට් කියලා තමයි මෙතන කියන්නේ. එතකොට ඒ වගේ එෆිෂන්ට් මාකට් එකක මෙයාලා මේ හයිපොතෙටිකල් ඇසම්ප්ෂන් ටිකක් දාලා තියෙනවා. මෙන්න මේ තියරිස් අනුව. කියන්නේ මේ වගේ ඇසම්ප්ෂන් දාලා තියෙනවා. ඊට පස්සේ එතකොට කියනවා එෆිෂන්ට් මාකට් එකක අර අපි කලින් කිව්වේ ඇලොකේෂනල් එෆිෂන්ට් කියලා. ඒ වගේ මාකට් එකක ඉන්ෆර්මේෂන් සම්පූර්ණයෙන්ම සහ ඉක්මනට මාකට් ප්‍රයිසස් වල රිෆ්ලෙක්ට් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒකෙන් අදහස් කරේ එක්ස්ටර්නලි එෆිෂන්ට් මාකට් එක ගැන. හරිද? එතකොට දැන් මේක කියනවා මාකට් එක එෆිෂන්ට් වෙන්නේ ඉන්ෆර්මේෂන් අනුව කියලා. ඒ කියන්නේ set of information is fully and immediately reflected in market prices. ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් අලුතෙන් ගලා එන විදිහට ඒක ඉක්මනට සහ සම්පූර්ණයෙන් රිෆ්ලෙක්ට් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ඉන්ෆර්මේෂන් මත තමයි efficiency එක decide වෙන්නේ. එතකොට මෙන්න මේ theories හොයාගත්ත මිනිස්සු නිව්ටන් වගේ තමයි ෆැමා හොයාගෙන තියෙන efficiency forms වර්ග තුනක්. එතකොට මේ efficiency form වර්ග තුන depend වෙන්නේ ඒ හම්බෙන ඉන්ෆර්මේෂන් අනුව. එතකොට මෙන්න මේ efficiency forms අපිට දැනගන්න එක ටිකක් වැදගත්. අපි කැපිටල් මාකට් වල ඉන්න කෙනෙක් නම් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් එතකොට මේ efficiency එක decide වෙන්නේ based on the available information. එතකොට මේකෙදි කියන්නේ weak form efficiency එකේදී මේකෙන් අදහස් කරන්නේ අර weak semi strong කියන හැම මේ මාකට් තුනක් මේ මාකට් තුනම efficient. හැබැයි මේ මාකට් තුන efficient වෙන scale එක වෙනස් based on the information. ඒක මම මෙහෙම කියන්නම්. weak form efficiency market එකකදී කියන්නේ all the historical prices and patterns. ඒ කියන්නේ companies වල prices patterns ඒ වගේ දේවල් readily available ඒ information ඔක්කොම reflect වෙලා තියෙනවලු market එකේ. ඒ කියන්නේ historical prices patterns ඒ වගේ දේවල් හරියට reflect වෙලා තියෙනවා නම් prices වල fully සහ immediately අන්න එතකොට අපි කියන weak form efficiency market එකක් කියලා. එතකොට ඒ වගේ market එකක ඒ prices සහ patterns පාවිච්චි කරලා කිසිම investor කෙනෙක්ට abnormal return ගන්න බැහැ. අන්න ඒක තමයි efficient market එකක් කියලා කියන්නේ. එතකොට එයාට ගන්න පුළුවන් market return විතරලු. ඒ කියන්නේ market එක යන්නේ කොයි පැත්තටද ඒ return එක තමයි investor ගන්න පුළුවන්. abnormal return ගන්නවා නම් ඒක chance එකකට විතරයි කියලා කියන්නේ. හරිද? ඒක semi strong form efficiency එකට ආපුවාම semi strong form efficiency එකේ වෙන්නේ අරකින් පොඩ්ඩක් advanced level එකට එනවා. ඒකෙදි වෙන්නේ අරකෙදි උනේ price historical prices සහ patterns විතරනේ. ඒතකොට historical prices patterns පාවිච්චි කරලා කාටවත් මේ abnormal return ගන්න බෑ. මේ semi strong form efficiency එකට එනකොට historical prices උත් තියෙනවා ඒ වගේම publicly available information උත් ඔක්කොම reflect වෙනවා market prices වල. හරියට annual reports ඊට පස්සේ news articles ඒ වගේ publicly available දේවල් ටික macro information ඒ වගේ දේවල් publicly available දේවල් සහ past price and pattern කියන්නේ past prices ඒ සේරම පාවිච්චි කරලා කිසිම කෙනෙක්ට ඒ දෙක පාවිච්චි කරලා abnormal return ගන්න බැරි තත්ත්වයක් තමයි semi strong form efficiency කියලා කියන්නේ. හැබැයි weak form efficiency එකේදී publicly available information දැන් available නැහැනේ. හරියට reflect වෙන්නේ නැහැලු. හැබැයි fast prices හරියටම reflect වෙනවා. ඒක නිසා තමයි weak form efficiency එකක් තියෙන්නේ. ඒක නිසා weak form efficiency එකේදී publicly available කියන annual report macro info ඒ වගේ දේවල් පාවිච්චි කරලා abnormal return ගන්න පුළුවන්. semi strong එකට ආපුවාම ඒක පාවිච්චි කරලා ගන්නත් බෑ. හරිද? ඊට පස්සේ strong form efficiency එකට ආපුවාම past prices publicly available information වගේම company inside information උත් තියෙනවා. එහෙම තියෙන ඒවත් reflect වෙලා තියෙනවා market prices වල. එහෙනම් ඒ වගේ efficiency market එක past prices publicly available information inside information ඔය තුනෙන් ඔය සේරම පාවිච්චි කරත් ඒ ඉන්වෙස්ටර්ට බැහැලු abnormal return ගන්න. මොකද ඒවා fairly reflected වෙලා තියෙන නිසා. එහෙනම් එයාට ගන්න පුළුවන් normal return එකක් විතරයි. එතකොට ඔය efficiency වර්ග තුන බලා ගන්න. එතකොට ලංකාව වගේ රටක තියෙන semi strong form efficiency කියලා කියන්නේ මොකද inside information හැමෝටම available නැහැනේ. inside information available කට්ටියට පුළුවන් abnormal gains ගන්න. හැබැයි ඒක illegal. ඒක fraud එකක්. හැබැයි කට්ටිය ඕන තරම් කරනවා.
ඉතින් ලංකාව වගේ රටක semi strong form ගොඩක් රටවල් වල semi strong form efficiency එක තමයි තියෙනවා කියන්නේ මොකද inside information leak release කරන්න නැති නිසා. ඒකනේ inside information කියන්නේ. ඒකෙන්ද strong form efficiency කියන්නේ ගොඩක් වෙලාවට hypothetical stance එකක් කියලා තමයි කියන්නේ. ගොඩක් වෙලාවට semi strong form efficiency එක තමයි කට්ටිය හැම share market එකක්ම fulfill කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් රිසර්ච් හොයාගෙන තියෙනවා ලංකාවේ තියෙන semi strong form efficiency එකක් කියලා. එතකොට ඒ වගේ දේවල් තමයි ගොඩක් ප්‍රැක්ටිකල් කියලා කියන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ farmers formulation for ඔක තියෙන efficient market model කියලා තියෙනවා. එතකොට මේකේ කියන්නේ දැන් අපි ගත්තොත් ඇත්තටම මෙන්න මේ ෆෝමියුලා එක බැලුවොත් මේකේ තියෙන්නේ expected ඒ කියන්නේ expected price. කියන්නේ මෙන්න මේ වම් පැත්තෙන් තියෙන්නේ expected price. හරිද? යම් කිසි පීරියඩ් එකක් ඉවර වෙලා expect කියන්නේ security එකකට expect කරන price එක හරිද? එතකොට මේ PJ කියන්නේ ඒකයි. security එක price එක T+1 කියන්නේ maturity එක අවසානයේ IT කියලා කියන්නේ information available at the moment. දැන් තියෙන මොහොතේදී තියෙන information අනුව expect කරන price එක තමයි මෙන්න මේ formula එකෙන් පෙන්වන්නේ. මේ formula එකෙන් පෙන්වන්නේ දැන් තියෙන prices අනුව යම් කිසි කාලයක් අවසානයේ expect කරන price එක security එකට. හරිද? ඒක තමයි model එක. එතකොට මේ model එක හැදෙන්නේ දැන් තියෙන price එක අපි වැඩි කරනවා. මෙතන තියෙන දැන් තියෙන price එක වැඩි කරනවා 1 plus expected return for the period based on the available information at the moment. කොහොම තමයි ওই formula එක හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ information based different කියන්නේ වෙනස් වෙනවා market එකෙන් market එකට. එතකොට weak form එකේදී තියෙන past price data, semi strong එකේ තියෙන published financial data, government data about the state of the economy, earnings data disseminated by companies and analysts. Yani information set includes all publicly available data. හරිද? ඊට පස්සේ in the case of strong form efficiency all publicly available information plus inside information, imminent takeover plans, extraordinary future earnings announcements. ඔන්න ඔය වගේ දේවල්. එතකොට මේ expected price එක determine වෙන්නේ based on the available information. ඒතකොට මේ information define වෙන්නේ market එකේ efficiency එක අනුව. whether it's a weak form the semi strong form the strong form the කියන අනුව තමයි ඔය ටික decide වෙන්නේ. ඊට පස්සේ මේ evidence වගේ ඔය ටිකෙන් තමයි ඇත්තටම වෙනස් වෙන්නේ. හරිද? දැන් ඊට පස්සේ මේක මෙහෙම කරද්දී මෙතනට එනකොට මේවා ඇත්තටම මේ results වගේක් තියෙන්නේ. කොහොමද මේ efficient market එකක්. ඒතකොට efficient market එකක් නම් මෙන්න මේ වගේ correlation මේ වගේ විහිරලා තියෙනවා. දැන් බලපුවම තේරෙනවා correlation එක නැති තරම්. negative 0.09, negative 0.03, negative 0.16, negative 0.1. ඒ කියන්නේ අර market එක efficient කියලා පෙන්වන හැටියක් තමයි මේ. ඊපස්සේ මේ තව විදියක් මේකෙදී කරන්නේ මෙතන මේ තියෙන්නේ days relative. යම් කිසි announcement එකක් ආපුවාම කොච්චර ඉක්මනින් prices වල reflect වෙනවද කියන එක. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් මේ announcement එක දැන් මෙතන බලන්න the performance of the stocks of target companies compared with that of the market. Prices of stocks jumps on the announcement date, but from then there are no unusual price movement. The announcement of takeover attempt දැන් මේක කියන්නේ takeover attempt එකක් තියනවලු. ඒක සමහර විට දැන් මෙතන මේ ඇත්තට මේ තියෙන actual result එකක්නේ. ඒතකොට මේකෙන් ඇත්තටම reflect වෙනවා takeover announcement එක දුන්න ගමන් ඒක positive information එකක් ඉඳ price එක මෙන්න මෙහෙම up වෙනවා. හරිද? up වෙලා එතකොට ඊට පස්සේ abnormal movement නැහැ. හේතුව ඒක already reflect වෙලා ආපු දවසේ. හැබැයි පොඩි case එකක් තියෙනවා. ඊට කලින් දවස් 15කට කලින් පොඩ up වෙලා තියෙනවා. එතකොට ඒක වෙන්න පුළුවන් පොඩ කට්ටිය ආරංචි වෙලා කට කතා ඇවිල්ලා ටික රිෆ්ලෙක්ට් වෙලා තියෙනවා. හැබැයි announcement එක ආපු දවසේම ඒක හරියටම රිෆ්ලෙක්ට් කරලා මෙහෙම වෙනවා කියලා කියන්නේ. ඒතකොට මේකත් efficient කියලා තමයි කියන්නේ.
මේ වගේ තියෙනවා තව ෆන්ඩ් එකයි මාකට් එකයි. ඊට පස්සේ මේ තියෙන්නේ observation about perfectly efficient market. මෙන්න මේවා තමයි efficient market එකක තියෙන්න ඕන observation කියලා තමයි කියන්නේ. මේවා හරියට assumption වගේ. ඒතර බලන්න investors should expect to make a fair return on their investment but no. දැන් market එක efficient නම් එයාලට ගන්න පුළුවන් normal return එකක් විතරයි. abnormal return ගන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා markets will be efficient only if enough investors believe that they are not efficient. ඒ කියන්නේ market එක efficient වෙන්නේ market එක inefficient කියලා ගොඩක් investors ලා believe කරනවා නම් විතරලු. මොකද එතකොට තමයි ගොඩක් කට්ටිය value කියන්නේ value එකක් තියෙන investments හරහා දුවන්නේ සහ value එකක් නැති investment වලින් ඉවත් වෙන්නේ. එතකොට ඒක fair value එකට close වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒකත් එක assumption එක. ඊට පස්සේ කියනවා publicly known investment strategies cannot be expected to generate abnormal returns. හරිනේ. දැන් අර කට්ටිය කියන්නේ assumption එකක් තමයි analyst ලා capable කියලා. කියන්නේ හැම investor කෙනෙක්ම capable කියලා. එහෙනම් හැමෝම දන්න investment strategies වලින් abnormal return generate කරන්න බැහැ. කවුරුවත් දන්නේ නැති අලුත් investment strategy එකක් ගෙනාවොත් අන්න එයාලට පුළුවන් වෙයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා some investors will display impressive performance records though they are by chance. කියන්නේ සමහර කට්ටිය impressive performance records දාලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක ගොඩාක් දුරට chance එකක් ආපු එකක් නිසා කියන්නේ. chance එකට ආපු එකක් කියලා තමයි කියන්නේ. ලක් එක නිසා. ඊට පස්සේ කියනවා professional investors should fare no better in picking securities than ordinary investors. මේක තමයි අර කලින් දැක්ක අපි assumption එක. හැම investor කෙනෙක්ටම එකම විදියට capability එක තියෙනවා කියලා. එතකොට professional කියලා වෙනම ඉන්න investors ලට securities කියන අනිත් සාමාන්‍යයට investors ලට වඩා හොඳ විදියකට pick කරන්න පුළුවන්කමක් තියෙන විදියක් නැහැ කියලා කියනවා. හැබැයි අපි මේ සම්පූර්ණ subject එකෙම ඉගෙන ගන්නේ හොඳ portfolio manager fund manager කෙනෙක් වෙන්න. professional investor කෙනෙක් වෙන්න. එතකොට මේ assumption එක කඩලම තමයි අපි යන්න හදන්නේ. ඊට පස්සේ කියනවා past performance is not an indicator of future performance. මේක නම් ඇත්ත තමයි. ඒ කියන්නේ අපි past එකේ results හොඳට දැම්මා කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඉස්සරහට අපිට හොඳට දාන්න පුළුවන් කියන එක. සහ ඉස්සරහට කලින් නරක වුණා කියලා ඉස්සරහට නරක වෙයි කියලා කියන්න බෑ. The past performance is not an indicator of future performance. ඕක හැමතැනම කට්ටිය කියන්නේ mutual funds කට්ටිය advertise කරනවා එයාලගේ සමහර mutual funds advertise කරනවා අපි මාස 6ට මෙච්චර return එකක් generate කරා කියලා. මේක තමයි yield එක. invest කරන කට්ටියට invest කරන්න පුළුවන්. හැබැයි යාලා යටින් දානවා past performance is not an indicator of future performance. ඕක කොහොමම දානවා. ඒක අපි දකින්නට ලැබෙන දෙයක් තමයි මේ practical world එකේ වුණා. ඊට පස්සේ මේ ටිකක් තියෙනවා මේක ඇත්තටම වැඩක් නැහැ. මේකේ තියෙන්නේ මේ weak firm, semi strong firm, strong firm කියන මේවා efficient ද කියලා බලන්න කරපු ටෙස්ට් එක ඒ වගේ results මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒක ටික ඔයාලට read කරගන්න පුළුවන්. කොහොමද results වල ඇවිල්ලා තියෙන්නේ කියලා. එතනින් ඉවරයි. උතුර 1-2 ඉවරයි. අද අපි මොනවද නවත්තමු. මොනවාරි ප්‍රශ්න තියෙනවද? මම රෙකෝඩ් එක